ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ටිපල්කුට්ටි පිහිටි බද්දක විහාරි ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 27 වෙනි දින ධර්මදේශනාව සඳහා ධර්ම මණ්ඩපයේ වැඩම කර පදාරා සිටින්නේ බද්දක විහාරි පදමේ ප්‍රධාන අනුශාසක පූජනීය වැයගඩපොළ හිමඥාන ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වක සාදුකාරයක් දී ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දෙසැම්බර් මාස 27 වන දින ධර්ම දේශනාව සඳහා දායකත්වය අපේන පවුල් කීපයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අජන්තා මුදිතා මහේෂා සහ ශ්‍රී ලංකාවේ රෝහිණි සහ කාමී යන දිනියන් සහ බෑනාවරුන් සහ මුණුබුරු පිරියම් විසින් මහනුවර හීරැස්සකල පාරේ විසූ විමලා ප්‍රේමරත්න මෑණියන්ගේ අභාවයෙන් වර්ෂ පූර්ණ පින්කම සහ මීට වසර 27කට පෙර මිය ගිය පියතුමාට පින්දීම පිණිසත් දේශකයන්න් වහන්සේ ඇතුළු රිපල් බුක් ආරණ්‍යයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන අද ධර්ම දේශනාවට දායකත්වය සපයනවා. ඒ වගේම ලක්ෂිත පියුමි සහ පවුලේ සැම විසින් සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන්ට, දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, සියලු සත්වයින්ට, සියලු දේවතාවුන් වහන්සේලාට, ඒ අය නමින් මියගිය පරලෝකීය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමටත් මේ පින් බලයෙන් සිය පවුලේ සමගිය සමාදානය දියුණුවත් වේවායි කිසිවෙකුට කිසි විටක දුකක් කරදරයක් නොම වේවායි ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ඉරෝෂිනි, ලක්ෂ්මී, චිත්‍රා, ජයන්ත, ජයලාල්, ජගත් ඇතුළු පවුල්වල දූ දරුවන් සහ ඉනුල් දිමිත්‍රි ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින් අවුරුදු 87ක් ආයු වන්දා මීට දින 5කට පෙර දෙසැම්බර් 22 වන දින මිය ගිය නන්දාවතී ජයසූරිය මෑණියන්ට සහ මීට වසර 14කට පෙර මිය ගිය විල්සන් බාලසූරිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් බිරිඳ වන කරුණාවති රාණවක සමග දරුවන් වන ලසන්ත සහ සමන් ඇතුළු පවුල්වල සැම විසින් මීට මාසයකට පමණ පෙර මිය ගිය චන්ද්‍රසේන ගුරුතුලක පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් අද ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටින පිරිස සීලයේ පිහිටවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදිතම්බං ආමවන්තේ සතු 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 හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්ව ඍජුව තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද සීසත් ධර්මයේ ලෝකේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේ මෙම ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් එම ධර්මයේ ශ්‍රවණය කරලා යම් ප්‍රමාණයකට හෝ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තිබෙනවා. අප ජීවිතයට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව, මේ උතුම් ප්‍රතිලාභය, මේ වාසනාව අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්න බෑ. හේතුව ජීවිතයේ తాවකාලික දෙයක්. හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තනාගතේන පිරිමිදක් වගේ. තනාගතේන පිරිමිද කිසිම හයියක් නැහැ. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ජීවිතය කියන්නේත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. ගංගා කොයි මොහොතකවත් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය මරණය කරා තමයි වේගින් ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් මේ ජීවිතේ නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ මරණයට කැප වුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියමුණාම වදකස්ථානයට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතේ පියමන්න ගන්නේ මරණයටයි.
එවගේම ජීවිතයේ දිය ඇඳිරක් වගේ දියක ඇඳීර වහාම මැකෙනවා. මැකෙන ඉර අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතක හෝ මේ ජීවිතේ මරණය මැකෙනවා. ඒ මරණය මැකෙන ජීවිත අපිට අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට ගත්තාම ජීවිතේ කිසි හයියක් හත්තියක් නැති වේගේ මරණය කරා යන මරණය කරාම පියමන් නගන මරණය මැකී යන ජීවිතයක්. මරණය නොයෙක් හේතුවගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඔය කණබනාහාර බැරිවෙලාවක් වසක් විසක් වුණොත් යනනකොට පයහැ පෙළලිස්සර වැටනොත් සතේ සරපය දෂ්ටකරොත් මනුෂ්‍ය අමනුෂ කරදරවට ලක්වුණොත් වාත පිටසෙන තුන්දස් කිපුණොත් පරිහරණය කළ යානවාහනාදීමුල් කරගෙන බාහිර ඇතිවෙන ගංවතුන නායම්මාදී දේවල් මුල් කරගෙන මේ වගේ නොහේක් විපත්ති මුල්කින් වලින් ජීවිතේ මරණයට පත්වෙන්නට පුළුවන්. එනිසා ජීවිතයේ තාවකාලිකයි. මරණය නම් ඒ කාන්තිම සිද්ධ වෙන දෙයක්. එම නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතය අවසාන කාලය වෙන්නට පුළුවන්. අවසාන මාසකීපේ සතිකීපේ දින කීපේ වෙන්නටත් පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්නත් පුළුවන්. එම නිසාම මේ අවසාන බණැසීම දේශනය වෙන්නත් පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය සසරේ අපිට මුණගහිලනෑ. අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි සසට වැඩලා තියන්නේ. ඉති මේ මොහොතේ අපට උතුම් අවස්ථාව ඒ උතුම් ප්‍රතිලහාබේ ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ මනස බාහිර අරමුණුවලට යන්න නොදී මුළු දෙසවම්ම මේ දේශනයට යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවාය කියන දැඩිමානුෂ්කත්වය ඇති කරගෙන භාගවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව සෙවනී කිරීම සඳහා කවුරුත් සාධකාරය සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගායති ශ්‍රද්ධාවන්ත කාරණක පින්නතුනි අදත් අපි සංඝයාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපුයේ වටිනා ධර්මය ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී ප්‍රකාශිත ඒ ආහාර සූත්‍රය සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට අයිති එම සූත්‍රයේ පාඨයක් අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ කියලා. මේ ලෝකය දුක මත තමයි පිහිටාගෙන පවතින්නේ කියලා. මේ ලෝකයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකයේ ජීවත් වෙන සත්වයාට මේ දුක කියන එක උරුම වෙනවා. දුක කියන එකට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ ලෝකේ හැමදාම දුකින් නිදහස් වෙන්න ඕනි කියන කාරණය බොහෝ දුරටම කතා කරනවා. ඒ නිසා තමයි මේ ලෝකේ මේ දුකක් කියන දෙයක් පවතින හින්දා තමයි ආගම් කියනවා මේ ලෝකේ පවතින්නේ. ආගමික මතවාද මේ ලෝකයට එන්නේ ලෝකයාට දුක කියන දේ පවතින නිසා. ලෝකයාට දුකක් කියන දෙයක් නැත්නම් ලෝකයේ කාටවත් ආගමක දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතුට ආගමික මතමතාන්තරට අනුව කටයුතු කරන්න ලෝක සත්‍යයට සිද්ධ වෙලා තියෙන්නේ මේ දුක කියන දේ ලෝකයේ හැමෝටම අත්විඳින්න සිද්ධ වෙන කාරණයක්. භෞතික වශයෙන් මොනදේ මේ ලෝකයේ විශේෂයෙන් මනුෂ්‍ය වර්ගයාට මොන තරම් භෞතික සම්පත් තිබුණත් දුක කියන දේ මනුෂ්‍යයාට ගැලවෙන්න පුළුවන්කමක් නෑ. වර්තමාන ලෝකයේ ගත්තත් මොන තරම් වත්තු සම්භාර තියෙන අය ගත්තොත් එහෙම දුක කියන අත්විඳි නැතිය හොයන් හම්බෙන්නේ නැහැ. හඬමු නැති කෙනෙක්, බය වෙච්ච නැති කෙනෙක්, ශෝක කරපු නැති කෙනෙක්,
අඩපු වැලපපු කම්පාවෙච්චි සැලේච්චි මේ වගේ ස්වභාවයන්ට පත්වෙච්චි නැති අය අපට ලෝකේ හොයන්න හම්බියන්නේ නැහැ. මේ ලෝකේ ඉහළම ධනී තියෙන කෙනගේ සිත පවා දුක කියන එකට ලක්වෙනෝ නිරන්තරයෙන්ම බිය සැක සාංකාදී නොඒකාකාර ස්වභාවයන්ට ලක්වෙනවා. ලෙඩ රෝගාදී ඒ හැම පැත්තකින්ම මනුෂ්‍යයට මේ දුක කියන එක උරුම වෙනවා. එතේ නිසා ලෝකෙ කාටුවත් ඉක්මවා යන්න බැරි එකක්. එකයි දුක්කෝ ලෝකෝ පතිට්ටිතෝ කර ලෝකෙ පිහිල්ල තියෙන දුක මත. දුක මත පිහිල්ල තියෙනවනම් කාටුවත් ඒකින් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. මග හැල්ල යන්න පුළුවන්කමක් නෑ. එතුට මෙන්න මේ දුක කියනදේ ලෝක සත්‍යයාට අත්වෙනකොට මේ දුකේ තියෙනවා විපාක දෙකා. මේ දුකේ තියෙන විපාක දෙකට ලෝක සත්‍යයා නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා. ද අපි යම් දේවල් කරපුහම අපි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයට තම විපාකය කිය කියන්නේ. දැම් කර්ම කරපාපකෙන කර්ම විපාක සකස් වෙනවා. ඒවගේ සමහරලාට අපි බොහොම දරුණු කෙනෙකුට මොනහරකිවත් ඔයාට පස්සෙ තමයි ඔය කරපුදේ විපාක තේරෙන්නේ කියලා. එතට යමකින් ලැබෙන දේට නැවත ලැබෙන ප්‍රතිචාරිත තම අපි විපාකය කියල කියන්න. එතර මේ දුක කියන දේත් විපාකයක් තියෙනවා. දුක කියන දේ විපාකයක් තිනේ විපාකයට ලෝකයා නිතරම ගොදුරු වෙනවා. අර අපි දරුණු පුද්ජලෙන් මොනහරකරොත් අපීට පස්සේයාගේ අනන් තෙට්ටන්වලට අනිවාරයෙන් ලක් වෙනවා. ඒ ඉක්මවා යන්න බැරිවෙනවා. ආනේ වගේ මේ දුක කියන දේ ලෝක සත්වයාට සම්මක වෙනකොට ලෝකයා මේ විපාකයට ලක්වෙනවා. ඒකින් ගැලවෙන්න හරේ අමාරුයි. ඒ විපාක දෙක තමයි සම්මෝහ වේපක්ක සහ පරියේටිත වේපක්ක කියන එක. දුකක් හටගත්තහම නිරන්තරයම ලෝකයා අතරමං වෙන ගතියක් තියෙනවා. දුකේ ස්වභාව තමයි අතරමං කරන ගතිය. අනිත් විපාක තමයි පරියේටිත වේපක්ක කියනවා. අතරමං වුණහමකද වෙන්නේ. වෙනත් අයකින් අපි නිරන්තරයෙන්ම පිටිසරණ බලාපොරොත්තු වෙනවා. පාලි භාෂාවෙන් කියනවා කෝ ඒක පදන් දිපදංවා ඉමස්ස දුක්කස අන්තකිරියන්ජානීයාත. අනේ වච්චනයකින් හෝ දෙහකින් කවුද මගේ දුක නැති කරන්න කියලා අර නිරන්තරයෙන්ම බාහිරින් තමයි මේ ලෝකයා පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ. ඉතුර බාහිරින් නිතරම පිළිසරණ බලාපොරොත්තු වෙනවා. ඒනිසාම තමයි අර බාහිරව ලෝකයේ පුද්ගලයාට තමන්ගේ දුක නැති කර ගන්න බැරි නිසා අන්න අතමයි දැම මේ දුක නැති කරන්න හින්ද තමයි මේ ලෝකයේ දුක් නැති කරන්න බොහෝ අය ඉදිරිපත්වෙන්නේ. ආගමික මතවාද ඇති කරගෙන ලෝකයාට දුක් නැති කරන්න කියන තැනට එන්න මේ මොකද ලෝකයාගේ ලොකූ ඉල්ලුමත්තිනවා දුකින් නිදහස්සෙන්න්න. ඉතින් අප දන්වන් වැඩිපුරම ඉල්ලන දේවල්ලට සැපයොන්තින් තේනි සාතමයි දැම් වර්තමාන ලෝකයේ ගත්තත් වැඩිපුරමතින දුක් නැති කරන දේවල්. නේද ගොඩාක් හැම ජාතියකම නොේ කාකාර දේවල්තින දුක් නැති කරන්න කියලා ඇම ආගමකමත් තියෙනවා. නොෙක් දේවල් මේ ලෝක ගත්තොත්තේම දුක් නැති කරන්න අපි ඉල්ලීමක් හෙමකරොත්තේ ඕන තරම් සැපිම් කරවරු ඉදිරිපත්තේ අප ළඟට එන්න අපි වැග දුක නැති කරන්න කියලා. ඒ හේතුව තමයි අර ලෝකයා විශේෂ පුද්ජලයට තමන්ට ලැබෙන දුක තමන්ට විසඳ ගැනීමේ හැකියාවක් නැහැ. දුකාපු ගමන් පුද්ජලයට මොකද වෙන්නේ. අතරමං වෙන එක තමයි වෙන්නේ. ඒකට තමයි සම්මෝහ වේපක්ක. එනිසාමත අපේ ජීවිතය අපි පස්සන වුණහම අපි කියන්නේ මට තේරෙන්නේ අප මොකක්ද වනේ කියලා කොහොමද ගොඩෙන්නේ කියලා මට හිතාගණ්ඩුවත් බෑ ඇයි මට මෙහෙම වුණේ ඒවගේ හරි අතරමංවීමත් තමයි තියෙන්නේ වෙච්චි හැටි තේරෙන්න්නෙත් නෑ ඇයි එහෙමුණේ කියලා හිතාගණ්ඩත් බැහැ. ඉති ඒවගේ ලොකු අතරමංවීමකට පුද්ජල අනිවාරයෙන් ලක්වෙනවා. ඉති එනි සතමයි තමන්ට තේරෙන්න තිඳට මනිත ඇරගෙන ඇයිවනීමට මෙහෙම උනේ කියලා. ඒක නිරන්තරයෙන්ම මිනිස්සුහම අන්න අයට මේවකරන ඊට පස්ස තමයි අපි සමන්නට කේන්ද්‍ර බලන්න නො දේවල්ලට යන්නර තමන්ට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න නොහැකියාව නිසා. ඉති මෙන්න මේ නිසා මේ ලෝකේ මේ සම්මෝහ වේපක්ක පරියටිතු වේපක්ක කියන කරුණු දෙකට මේ දුකේ තීර විපාක දෙකට අපි හැමදාම ලක්වෙනවා. සසර පුරාවටම ඒදේ වුණා. දුක් ලැබෙන හැම මොහොතම මේ තත්වයට පත්වෙනවා. අපි අතරමං වෙනවා අපට තේරුම් ගන්න බැහැ. අපි දැන් සාමාන්‍යින්ද යම් දේවල් මිනිසුන්ට උපදෙස් දෙනවා අපි සමහරලාට නමුත් අපට ප්‍රශ්නාවට පස අපි හිතාගන්නවා
බැහැ. ඉති මෙන්න මේ විපාක දෙකට ලක් වෙනවා. ඉතින් අර පරියේටිත වේපක්ක නිසා ගැන ලෝ බැහැරෙන් නිතරම ලෝකයා පිළිසරනම් බලාපොරොත්වෙන හින්දා ලෝකයේ යන්න ඒකට විසිඳුම් හරියට කතා කරනවා. ඉස්සල්ලාම ඇයි මේ දුක්විඳින්නේ කියලා හේතුව ගැන බොහෝ අය පිතනද අපි රෝගයක් හැවැලඳුනොත්තේ බොහෝදුරට හදන්නේ හොයන්නේ ඇයි මෙහෙම රෝගයක් වැලඳුනේ කියලා නිතරම හොයන ගතියක් තියෙනවා. ආන්නේ වගේ තමයි බොහෝ අය බැ කල්පනා කර ඇයි මේ ලෝක සත්‍යයා දුක්විඳින්න කියලා. ඉතින් ඒ බොහෝදුරට ප්‍රකාශිත මත කීපයක් බුදුරජාණන් වහන්සේ වැඩින්නකට තිබුණා. ඒ තමයි සමහරයකුව මේ ලෝකයා දුක්විඳින්නේ පුබ්බ කත හේතු කියලා. පෙර කර්ම නිසා කියලා. තවත් සමහරය කිව්වා ඉස්සර නිර්මාණ හේතු මේ ලෝකයේ ඊශ්වර මැවුම් කරුවන්න ඒ ඇතමයි මේ ලෝකයට මේ දේවල් සිද්ධ කරලා තියෙන්නේ. තව සමහරය කිව්වා මේකට කිසිම හේතුව ප්‍රත්තියක් නැහැ. තවත් සමහරයකුව මේ දෙගුල්ල එකතු වෙලා වෙච්චි දෙයක්. මේ මතේම තවත් විදිකට කියනවා සයන් කතන් දුක්කම් මේ දුක තමන් කරගත්ත එකක් කියලා ප්‍රකාශිත කරනවා. එහම නැත්තම් පරං කතන් දුක්ක මේ දුක අනිත් අය තමයි කරලා දෙන්නේ. තවත් සමාරයකවා පරංකතංච සයංකත මේක තමන්සා අනුන් දෙගොල් එකතු වෙලා සිද්ධ වෙච්චි දෙයක්. සමහරයකුව අධිච්ච සමුපන්නම් මේකට කිසිම හේතුවක් ප්‍රත්තියක් නෑ මොකද මේක ස්වභාවයක් හැටියට කතා කරන මේක පාරක් වගේ ජීවතර ඊට පස මැරන මැරනට පස්සයමකුත් නෑ එනිසා මේක අය හේතු හයන්න යන්නේ නෑ අය ඒකට මොකුත් හේතු කතා කරන්න අහේතුකවාදී කියලා ලෝක පුද්ජලයම් පහලෙනවා ඇති අය මේවට හේතුමකුත් හැන්ඩ යන්නේ නැහැ. එතොට බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට බොහෝ ආගමික මත ඔය තුළ තමයි තිබුණේ. සමහරයි මනුෂ්‍යයන් දුක්විඳනකොටම කියන්නේ කර්මි කියලා. ඒක කර්මි කියල තමයි කියන්නේ පුබ්බ කත හේතු ඔබගේ පෙර කර්ම කියලා. ද වර්තමානය වුණත් බහෝතරයක් පාචි කරන්න ගත දුක්විදිනකොටම ගත ගැන්න අනේ මගේ කරුමි කියලා ඒකයි. එතුළ අප හිතන් මේ කර්මය නිසා දුක්විදිනවා වගේ තමයි පේන්නේ. එත නිගන්නාත පුත්ත වැනි ආගමික නායකයෝ පවා ප්‍රකාශ කරේ ප්‍රධාන දේ තමයි මේ මනුෂ්‍යයෝ දුක්කිදින්නේ පුබ්බ කත හේතු පෙර කර්ම නිසා. ඒ නිසා තමයි අය මොකද කරන්න අර පෙර කර්ම තපස් කරන තවන්න ඕන කියනවා. පෙර කර්ම තපස් කරලා තවන්න ඕනි. මොකද ඒයගේ මතයතුවන මේ කයින් තමයි මෙම කරන්නේ. ඒ නිසා කයට දැඩි දනුවන්දීලා මොකද කරන්න අර පරණ කරපු වැරදිවලට තමම්ම සොයරිව දනුවන් දෙනවා. ඒකයි ඒ අය කයට ඒ කාරය වදහිංසා ඇතිවෙනුව අත්තකිරමතාන යෝගී ය දෙන්නේ. ඒවගේම වර්තමානය කර්ම නොවන විදියට ඒ අය ජීවත්තනේ හින්දතම බලුවත අජවත ගෝවතාදී වෘත සමාදන් වෙන්නේ. එය හිතනවා ඒ විදිර ජීවත්තනට අපසල් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය මනුෂය කැටට ජීවත්තෙන් ගත්මක වෙන්නේ. ගොඩහ පවසිද්ධ කරගන්න මිනිස් ඒ සතමට සත්තු වගේනට හර පව් කරන්න පේන පැත්ත කරලා තනර කොලටියක් කාගරන්න ඒ නිසා ඒ හිතුව එහම බල්ලොගත්තුත්තේ බල්ලොත්තේමයි පස්න මාඩුව ඒ නිසා ඒ විදිටියහම කර්මස වෙනවා අඩුව කියලා ඉති ඒ නිසා තමයි විදිට අය කටයුතු කරේ. ඉතින් ඒ හිතනවා තොට මේ පෙර කර්ම නිසා තමයි මේ ලෝකයා දුක්කිදින්න. ඒ නිසා පුරාණ කර්ම තපස් කරලා තවල අලුත් කර්ම සිද්ධ නොවනහම කම්මක්කය වේදරක්කයා දුක්කක්කයෝ කියල ගන්නවා. කර්මේශය වුණා වේදනාශය වන වේදනාශය වුණ හමුක දෙන්නේ. දුක්ෂය වෙන සබන් දුක්කන් නිජ්ජීරණන් කියලා සීරු දුක් දිරල යනවා තොට කියනවා. එති ඒ විදියට තමයි ඒ කාලෙ තිබුණු ප්‍රධානතම ආගමික මතවාදයක්. අනිත් ආගමික මතවාදය තමයි ඉස්සර නිර්මාණ හේතු කියලා. මේ දුක මේ ලෝක මවපුයගේ මාපු විදිර තමයි සිද්ධල තින දෙවියන්ගේ කැමැත්ත කියලා දුනත් කතා කරන්න ඒකයි. ඉතින් ඒක ලෝක බහූතරයක්ම බුදුරජාණන් වහන්සේ වැඩින්නකොට පවා භාරගත්තකත්තම මේ ලෝකයේ මවපු අය මැවුම් කාරයෝතම මවල තියෙන්නේ. ඉදේ අය තමන් සමල්ලාට වැඩිකරපින් තමයි දනුවන් වසයෙන් එහම ජීවිත දීලති නිසාය අයට බත්තිවන්ත වෙලා ඒකට යාග හෝම කරපුහම ඒකටේ සතුටුවෙන වැඩ කරපු හමක දෙන්නේ. ඒ දුක් අඩු කරනවා කියල ඒ නිසාතම ආයායි වැඳ වැඳ එයාට පැපේ වෙලා යාඥා කරපුහම ඉල්ලීම් කරපුහම පූජා කරපුහම යාග හෝම කරපුහම දුක් නැතිවෙන ඒකයි බුදුරජාණන් වහන්සේ කාල හරියට යාග කියනෙවා තිබිල තියෙන සත්තු ගාත මේව කරම නොඒ කාකාරය යාග හෝම කරලා තියෙන්නේ මොකරද දුක් නැති කරගන්න.
ඒවගේම තවත් සමාරහය ප්‍රකාශ කර මේක කිසිම හේතුවක් ප්‍රත්තියක් නෑ අහේතුකවාදී කියල ගෙන එකට පුනර්භවයන් ආදී පිළිගන්න නෑ පෙර ජීවිත පිටිගන්නෙත් නෑ ආය උපදිනෝ කියල පිළිගන්නෙත් නෑ මේ ජීවිතය විතරයි. ඉති එනිසා ඒය ගොඩාක් මේ වගෙන කතා කරන්න යන්නේ නෑ ඉන්න ජීවිතය මොනවරි කරලා කාලපිල ඉන්ඩ විතරයි කතා කරන්නේ ආයමුතු දුකක් ගැන කතා කරන්නේ නැහැ ඒ අයටකින් අයහේතුක වාදී කියලා. එතොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩින්නකොටම මේ විදිර තමයි ආගමික මත තිබුණේ සවාරය මේකම වෙනත් වචන වලින් කියෙන සයන් කතන් දුක්කම් දුක කවුද මම කරගත්ත එකක් ඉතින් අර අපි කර්මය ගැන කියනකොට මංකරගත්තව මංවිදි ෝනි කියලා අපි කියනවන නේ ඔයාලට මුගුත් කරන්න දෙයන්න මගේ පෙර කර්මීති මම මේක විඳවන්න ඕනි කියලතින් අද අපි වනත් එහෙම භාවිතා කරනවා එතුට ඒකරකින සයන් කතන් දුක්කන් දුක තමන් කරගත්ත එකක් තවත් සමහරය කියන පරං කතන් දුක්කම් මේක අනිත් අය කරපු දෙයක් ඒක ගහයු කරපු දුක් ඊළඟට නැත්තම් දෙවියෝ කරපු දුක් ඒ නැත්තම් බාහිර සමාජය තමයි මේ දුක් දෙන්නේ ඒ විදිහට නිතරම් බාහිර ඇඟිල්ල දික් කරනවා ඒක සමහරු තමන්ට දික් කරගන්නවා සමහරු බැහැරට දික් කරනවා සමහරු දෙපැත්තරම දික් කරගන්න සමහරු කියනවා තමන් කරලත් නෑ අනුන් කරලත් නෑ මේක ස්වභාවයක් හැටියට කතා කරනවා. එතට ඔය මේ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙන්ඩ ඉස්සල්ල පවා මේ විදියට දුකට හේතු කියනවා. ඊට පස්ස තමයි ඒක නැති කරන්නර විවිධාකාර පිළිවෙත්තේ අය පෙන්න්නනවා දුක් නැති කරන්න එකයි ඔය සීලබ්බත පරාමාස කියලා දුක් නැති කරන්න කරන වැරදි පිළිවෙත්වලට තමයි අපි සීලබ්බත පරාමාස කියල කියන්න ඉතින් ඒ නිසා සමහරයාග හොම කරනවා සමහරයාර වගේ දුෂ්කරක්‍රයා කරනවා මෙ නොයෙක් විදියට සමහරය ගහ පූජාතිය නොවගේ නොය දේවල් ජීවිතය සිද්ධ කරනවා මේ දුක නැති කරගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළොලා උන්වහන්සේත් තොට මේ ලෝක සත්‍යයට මේ දුකි නිදහස් වෙන්නම තමයි බුදු කෙනෙකුත් ලෝකයට පහළ වෙන්නේ. ඉති උන්වහන්සේත් පහළ වෙලා අන්න මේ දුක ගැන උන්වහන්සේ දේශනා කරනවා දුක හට ගැනීම හේතුව පෙන්න්නන උන්වහන්සේත් ඒ වගේම දුකේ නැතිවීමක් කතා කරනවා ඒ වගේම නැති කරන්න ක්‍රමයක් කතා කරනවා. එත ඕකම වෙනත් අයත් මේ ඔය විදිට කතා කර දුක ගැන කතා කල දුක හට ගත්තේ සමාරුකයයි තමන් කරගත්ත දෙයක් සමාරුකය පෙරකර්ම කියලා ඉදඒකට නිර්වාසය නැති කරන්න නම් සමාරය කියන බ්‍රහ්ම ලෝකාදී ගහමය සමාරු හිතනවා සමාරුව සංජ තලවලට ගහම හිතන දුකින් නිදහස්සනවා කියලා ඉතින් සමාරය සදාකාලික ලෝක තියෙනවා සෝවත්තා මේ ආත්මය ඒ ලෝකවලට ගහම නිච්චෝදුවෝ සස්වතු අවරණය පුරණාව නම්මෝ කිනවා. ඒ ජීවිතවලට ගිහාම මේ ජීවිතාය වෙනස් වෙන්න නෑ සදාකාලික වෙනවා. ඒකට තමට අපි ශාස්වත දෘෂ්ටි කියලා තියන්නේ කාලේ මඳු මත තියෙනවා තිය හිතන ඒ ලෝකට ගම් පස ඔය පසනටි කොක්කම ඉවරයි. දැම් මේ විඳවන සියලූම පසන නැතිකර ගන්න පුළන් ඒ සදාකාලික ලෝකයට ගිහාම සදාකාලික ස්වර්ගයකට ගිහාම එය හිතන ඒ වගේ ආය පශ්නමකුත් නැහැ. ඉතින් බ්‍රහ්ම ලෝක පවා අය හිතාරන්නේ සමහර බ්‍රහ්මයන් පවා හිතන් නිතර ආය වෙනස් වෙන්න නැති තැන් හැටියට. ඒකයි අර බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට එක බ්‍රහ්ම රාජයකුට කාලය අත්තිස්සේ බ්‍රහ්ම ලෝක ඉන්නකොට යාටම ඇතුවන දෘෂ්ටියන් මතයක් ඒ තමයි වෙනස්වෙන් නැති ජීවිතයක් කියලා. නොකද යාගේ ආයු කාල බැලවා මහාදීර් කාලයක්. ඊළඟට ඉන්ඩ තව තියන කාල බැලුවත් තවත් ගොඩක් කල් ඉන්න තියෙන තොට යට පේනමික කෙරවලා ඒ නිසාය හිතනවා මේතන නිත්‍ය ස්තීර තැනක් හැටියට. ඉතින්ගේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලොය මාර බ්‍රහ්ම නිමන්තන කියල සූත්‍රයක තියෙනවා බ්‍රහක බ්‍රහ්මයා කියල කෙනාට ඒ වගේ මතයක්කාවට පස උන්වහස කියල්ලා ඒක නැති කරන්න එයට කරුණු කියල දෙනවා. ඒ විදිහට අර දිවේ ලෝක සමල්ලට බ්‍රහ්ම ලෝක මේවා තමයි දුක් නැති සඳහාකාලික තැන් හැටියට අය දකින්නේ. ඉතිේ නිසා තමයි අපි දන්න බෝසතාණන් වහන්සේ පවාර දුක නැති කරන්න මේ උපදෙස් ගන්න ආලාර්කාමාදී ළඟට ගියාට පසේ අය මේ බ්‍රහ්ම ලෝකලුපදින මාවද තමයි කට්ටි කියල දෙන්නේ. ඉතිේ අහිතන මෙතන එතැ ගම් පස ආය වෙනස් වෙන්නේ
නෑ ඒවා නීතිය හැටියට කට්ටිය දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමයි හරියටම ලෝකයාට මේ දුක ගැනත් දුක නැතිවෙන හේතුවත් හරියටම දේශනා කරන්නේ. දේනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එදෝට මේ දුක කියනක බොහෝ අය හිතන මේක තමන් කරගන්න දෙයක් අය එකයි මේක සයන් කතන් දුක්කන් කැන මේක තමන් කරගත්ත දෙයක් එහම නැත්ත නිතරම අපි දුකට ඇගිල්ල දික්කරන්න කොහෙටද බැහැරට තමයි නිතරම දුක්කර ඇගිල්ල දික් කරන්නේ පරං කතන් දුක්කම් කියලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සාාවකයෝ තමා කරගත්තා කියලා තැනට යන්නෙත් නෑ අනුන් කරා කියලා තැනට යන්නෙත් නෑ ඒ අයි දකින කොමද හේතු පටිච්ච සම්බෝතා හේතු භංගා නිරුද්ධතියක නහිදං අත්ත කතම් බිම්බං නහිදම් පර කතං අගං හේතු පටිච්ච සම්බෝතා හේතු භංගා නිරුද්ධති නහිදං අත්ත කතම් බිම්බං මේ ජීවිතය නැතම දුක කියන එක තමා කරගත්තා නෙවේ. ඒවගේම නැහිදම් පර කතන් අගම් මේ දුක වෙනත් කෙනෙක් කරාත් නෙවේ. හේතු පටිච්ච සම්භූතා හේතු සකස්වීම තුළ මේක සකස් වෙනවා. හේතු භංගා යම් මොහොතක හේතු නැති වුණොත් මොකද වෙන්නේ නිරුද්ධ වෙලා යනවා නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ එතොට මේ ශාවකයන් මෙන්න මේ දුක පිළිබඳව අවබෝධයට ඇති කරගන්න වගේම දුක සකස් වෙන හේතු මේකන එතර දුක ගැන අවබෝධ කරගන්නවා කැනෙ දුක කියන්නේ සංස්කාරයක් කියලා අවබෝධ කරගන්නවා. දැන් අපිට වෙලා තෙන්මකද දුක හටගන්නක ඒක මගේ දෙයක් කරගන්න එක තම අපි කරගන්න එක මට ඇතුවිච්චි දෙයක්. ඉති ඒ නිසා දුකට දුකයි කියන බොහෝදේ අපි දැනටත් අපි සම්මත කරගෙන හඳුනාගෙන දැනගෙන ඉන්නේවා මම මගේ මට අයිති දේවල්. එතර ඒකයි දුක පරිින්්ඥය එක අවබෝධ කරගන්න තර අපි දුක අවබෝධ කරගන්නමක් හැටිට සංස්කාර හැටියට සෑම දෙයක්ම සංකාර හැටියට අවබෝධ කරගන්න ඕනේ හැම දෙයක්ම තවත් හේතුන්ගේ යැපෙන දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ ලෝකෙ සෑම දෙයක්මට හේතු තියෙනවා ඒකයි හේතු මත තමයි මේ ලෝකෙ සෑම දෙයක්ම පවතින්නේ. එතර මේ ආහාර සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ ලෝකයේ පවතින දේවල්වලට දැන් අපි දන්න මෙතන තියෙන දේවල්ලෝටත් දැන්ගා දම විදි ආලෝක කියන දේට ආහාරයක් තියනවා දම ආලෝක පවතින්නේ තාහාරය නිසතම කරන්ටික තියෙනකම් පත්වයෙන බලුප එක කරන්න නැතිවනොත්මක දෙන්නේ නිවිල යනවා ඒක එතර මේ හැමදේම තියෙන්නේ හේතු මත ඒක ගහක් වුණත් එහෙම හැම දෙයක්ම හේතුමතේ එනිස හැම දෙයකටම මේ හේතුවත් තියෙන නැතන් ඒක පැවැත්ම උපකාර දෙයක් තියෙනවා. ඉති මෙතන බුදුරජාණන් වහන්සේ මේ ආහාර කියලා මේ ලෝක සත්වයාගේ පැවැත්මට උපකාර වෙන කරුණු හතරක් මූලික හතරක් පෙන්න්නනවා ඒවට කියෙනවා ආහාර කියලා. චත්තාරෝ මේ භික්කවේ ආහාර භූතානංවා සත්හානන් ටිතියා. මහනෙන මේ හටගත්තා නැතැද මේ ඉපදිල ඉන්න සත්වයන්ට පැවැත්ම පිණිස. ඒ වගේම සම්භවයසී නම්මා ආයමත් උපදින්ට ඉන්න සත්වයන්ගේ අනුග්‍රහය පිණිස උපකාර වෙන ආහාර හතරක් තියෙනවා. එත මෙන්න මේ ආහාර හතර සකස් වෙන නිසා තමයි මේ ඉපදිච්චි සත්‍යයන්ට යම් පැවැත්ම කියන එකදේ තියෙන්නේ. අපි දන්න ගහක පැවැත්ම තියෙන්නේ ආහාර තියනතා කළේ වගේ මේ ජීවිත දිගටම පවතින්නේ මෙන්න මේ ආහාර හතර මත. එතට ඒ ආහාර හතර බුදුරජාන් වන්සේ පෙනුන කබලින්කාර ආහාර පස්සාහාර මනෝ සංචේතන සහ විඤ්ඥාන. එතර අපි ඒ ගැන මේ ඉගෙන ගත්තා කබලින් කාරාහාර කැන අපි මේ කණබොන ආහාරවලට. ඒවා ඕලාරික සියුම් වසෙන් තින දැන් අපේ කනාහාරට ගැන ඕලාරික ආහාර. දැන් දෙවියවුනුත් ගන්න වට කියෙන දිව්‍ය ඕජස් කෙලෙහෙම කෙනෙ තුර ඒවා බොහොම සියුම් ඒකයි සුකුමංවා කියල කියන්නේ. අපේ ආහාර බොහොම ඕලාර්කයි එතට දෙවියන් ආදී ගන්න ආහාර බොහොම සියුම්. එතට මේ සියුම් වන්න පුළන් ඕලාරක වන්න පුළන් මේ විදිට කබලින්කාර ආහාර නිසා තමයි මේ විශේෂයෙන් කයගත්තොත් මේ කය පවතින්න උපකාර වෙන්නේ. තර කය පැවතිනොත් තමයි අපි දන්නන් විඤ්ඥානයට ආදී පවතින්නත් කය උපකාර වෙනවා. එතොට මෙන්න මේ විදියට කබලින් කාරාහාර නිසා මේ හටගත්ත සත්‍යයට යම් පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේම පස්ස ආහාරය දේශනා කරන ස්පර්ශය කියන්නේ
ආහාරයක් කියලා කියනවා. මොකද මේ ස්පර්ශය තුලින් තමයි ගොඩාක් දේ පෝෂණය වෙන්නේ. කර්මය පවා සකස් වෙන්නේ මොකෙන්ද? ස්පර්ශය තුලින්. වේදනාව ගත්තාම, සංඥා ගත්තාම, විතර්ක ගත්තාම බොහෝ දේවල් පවතින උපකාර වෙන දෙයක් තමයි මේ පස්ස. ඒකයි ස්පර්ශය ආහාරයක් හැටියට දේශනා කරනවා. ඒ වගේම මනෝ සංචේතන, මේ චේතනාව කියන්නේ හැම දෙයක්ම පවතින්න උපකාර වෙනවා. දැන් මේ රූපේ පවතින්න උපකාර වෙනවා චේතනාව. ඒකයි රූපං රූපත්තාය අபிසංකරොන්ති इति සංඛාරා කියන. චේතනාවට කියන තව වචනයක් තමයි අපි සංඛාර කියලා කියන්නේ. ඒතකොට මේ රූපය ආය රූපයක් හදලා දෙන්නේ මොකෙන්ද? චේතනාව තුළින්, සංස්කාර තුළින්. ඒකයි රූපයෙන් ආය රූප හදනවා. ඒකට මේ රූපය තුළින් තව රූපයක් පෝෂණය කරනවා. මේ වේදනාවන් තුළ ආය වේදනාවන් පෝෂණය කරනවා. සංඥාව තුළ ආය සංඥා පෝෂණය කරනවා. සංස්කාර තුළ ආය සංස්කාර පෝෂණය කරනවා. විඤ්ඥාන තුළ ආය විඤ්ඥාන පෝෂණය කරන. එතකොට මේ චේතනාව බොහෝ දේටම පවතින්න උපකාර වෙනවා. එනි සාමාර බුදුරජාණන් වහන්සේ තම ජීවිතය ගැන කිනවට කින නායම් භික්වේ කායු තුම්මහකම් මහනින් මේ ජීවිතය ඔබගේ නෙවේ. න අන්යේ සම්වින කෙනෙකුගේත් නෙවේ මේක. තමන්ගේ කියලත් නෑ අනුන්ගේ කියලත් නෑ. එතොට පුරාණ මිදන් කම්ම මේක පෙර කර්මයක්. අභි සංකේතන් අභි සංචේතන් මේක චේතනාවෙන් සකස් වෙච්චි දෙයක්. වේද ඉතන් දට්ටප මේක විඳුව දතයුතුයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතොට මේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ මොකක්ද? චේතනාවක් තුළ. එක අපිට මේ ආයතන ලබන්න උපකාරලා තියන්නේ චේතනාවන්. ඒකයි තේ නිසා මේ හැමදේකන උපකාරයක් වෙනවා පවතින්න මේ චේතනාව කියනදී. ඊළඟට විඤ්ඥානයක අන්නෙත් බුදුරජාණන් වන්ස පෙන්වන ආහාරයක් හැටියට විඤ්ඥානාහාරයෙන් තමයි නාමරූප ධර්මෝලට ඒවගේ රූපේ මේ හැම දෙයකටම පවතින උපකාර වෙනවා විඤ්ඥාන. එතර විඤ්ඥානය පවතින තාකල් තමයි ඒව පවතින් විඤ්ඥානස්ස නිරෝධයකෙන විඤ්ඥාන නිරුදුනුස් සියලුදේම නිරුද්ධ වෙලා යනවා. ඉති මේ විදියට මෙන්න මේ ප්‍රධාන කරුණු හතරක් පෙන්න්නනවා මේ උපතිච්චි සත්‍යයන්ගේ පැවැත්ම පිණිස ආහාර හතරක්. කබලින්කාර ආහාර, පස්සාහාර, මනෝ සංචේතනා, විඤ්ඥාන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනය පෙනෙන මේ ආහාර කියනවත් එතොට ආහාර තවත් හේතුන්ගෙන් පවදන එකක් හැටිනමකද බුදුරජාණන් වහන්සේ නිතරම හේතු පල තමයි දේශනා කරන්න මේ හැම දෙයක්ම ද මේක උපදිච්චි සත්‍යයන්ට පවතින්ට මේ ආහාර හේතුවක් වෙන වගේ ආහාර කියන්නම ගදද තවත් දේක පලයක් හැටිට දේශනාගෙන ආහාර පවතින්නේ තවත් දෙයක් නිසා ඒක ඒතේ නිසා ආහාර වල බුදුරජාන් වන්ස පෙන්වා ආහාර කියන්නේ කින් නිධානා කින් සමුදයා කින් ජාතිකා කින් පබවා කියලා. ආහාරයට තියෙන නිධානය මොකක්ද මොකක් මුල් කරගෙන්ද මේ ආහාර පවතින්නේ කින් සමුදයා කියන කුම කටගත්තුද මේ ආහාර හටගන්නේ. කිම් ජාතිකා කුමක් ඉපදනු දාහාර උපදින්නේ කින් පබවා කුමක් පැවතුනුද්ද දිගට මේ ආහාර කියනෙවත් පවතින්නේ මේ කබලින් කාරහාර මනෝ සංචේතනා විඤ්ඥාන පස්ස මේ වගේ මේවා දිගින් දිගට පවතින්න මොකද්ද උපකාර වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආහාර හතරම පවතින එකම එක හේතුවකිම ගැන්ද. තන්නහාව කියලා කියන. තන්නා නිදහනන් තන්නා සමුදයන් තන්නා ජාතින් තන්නහා පබවම්. තන්නාව තමයි මේක නිදහානය ඒ තන්නාව තමයි නිදහානය කියනවා. එතොට යම්තා තන්නහාව තියෙනවා නම් ඒතා කල්මක දෙන මේ ආහාරායායි සකස් වෙනවා. ඒකයි දැන් අපි ගත්තුත් යායන් තන්නා පූනෝ භවිකා පුනර් භවය ඇති කරල දෙන නැවත උපතක් හදර දෙන්නමකින්ද. මේ තන්නාවෙන් එතට ආයුපදිනෝ කියලා උපදිනම නොද පංචුපාදානස්කන්ධයක් තමයි උපදින්නේ පංචුපාදානස්කන්ධයක්තම උපදින්නේ තොට ආයවිඤ්ඥානය සකස් වෙන ආය චේතනා සකස් වෙන ආය මේ ස්පර්ශය සකස් වෙනවා. මේ විදිහට මේ ආහාර තියෙන තාකල් මෙන්න මේ වන තන්නාව තියෙන තාකල් ආහාරයන්ගේ පැවැත්ම
තියෙන. ඒ නිසා එකයි ආහාරයට තියෙන නිධානය තමයි මේ තණ්හාව කියනවා. එතකොට තණ්හාව ඉපදුනොත් තමයි මේ ආහාර උපදින්නේ. ඒ වගේම තණ්හාව පවතින මේ හටගත්තුත් තමයි මේ ආහාර හටගන්නේ. ඒ වගේම තණ්හාව පවතින තාකල් ආහාරත් පවතිනෝ කියලා දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ තණ්හාව කියන එකත් ඒකත් ගත්තොත්තේම දැන් තන්නාව එක පැත්තකිමකද ආහාරයට පවතින් උපකාර වෙන වගේ තන්නාව කියන්නේ තවත්දයකින් යැපෙන දෙයක්. ඒ නිසාමීව එකක්වත් එකයි නිත්‍ය සුකාත්ම වසයෙන් සාාවකයෝ ගන්නේ නැමේ හැම දෙයක් එකයි පරිින්ය අවබෝධ කරගන්නු. නතර තමයි ජීවිතය සම්බන්ධුවම් මේක මම කරගත්තා අනුන් කරගත්තා කියන තැන්ට යන්න නෑ හැම දේකම දකිනවා හේතුවත් සහ පලයක්. ඉති නිසා සාාවකයනි සතුම හැම දේකම් බලනවා හේතු ඒකයි. එතොට තන්නාව කියන්නේ ඒකත් හේතුවකින් සකත්ය නැත සංඥාව තන්නාව කියන්නේ සංස්කාර ධර්මයක්. එතොට ඒකත් හටගන්නම ගෙන්ද. ඒකටත් හේතුවත්තරේ එතර ඒ හේතුව තමයි වේදනා නිධානම් වේදනා සමුදයම් වේදනා ජාතින් වේදනා ප්‍රභවංකිනවා. වේදනාව පවතින වේදනාවත මේ තන්නාවට මූලික හේතුව. ඒ වගේම වේදනාව හටගත්තුත් තමයි තන්නහ හටගන්නේ. දැන් අපි විඳින දේකට තමයි අපි කැමැති එක යම් දේක විඳීමක් නැත්තන් අපි එකට කැමති නෑ. එති නිසා මේ වේදනාව ඉපදුනොත් තමයි මේ ඒ වගේම තන්නහාව උපදින්න. ඒ වගේම වේදනා ප්‍රභවංකින වේදනාව යන්තා පවතිනවද ඒතාකල් තන්නාවට අන්න පවතිනවා. තන්නාව කියලදේ නැතිවෙන්න නෑ වේදනාව තියනතාක එකයි වේදනානං කයාබිකු නිච්චාතා පරිනිබ්බුතා කියෙන වේදනාව කියනෙදේ ශේකරල දැම්මුත්තම යන්න නිවෙන පුද්ජිලි බවට පත්වෙන්නේ. එතොට මේ වේදනාව සකස් වෙන තාකල් අන්න තන්නාව කියනදේ පෝෂණය වෙනවා. තන්නාව කියනක වැඩෙනවා. එතර වේදනාව කියන දේත් බුදුරජාණන් වන්සකන ඒකටත් හේතුවත්තින වේදනාව කියන්නේ නිත්‍ය ධර්මයක් එහෙම නෙවේ. ඒකත් හේතුවගේ යැපෙන දෙයක්. එතර ඒකට හේතුව තමයි බුදුරජාණන් වන්ස පෙන්නවා ස්පර්ශය. ඒක ස්පර්ශය තමයි වේදනාවට හේතුව. ඊළඟට ස්පර්ශය කියන දේ යම්තාක් සකස් වෙනවාද ඒතාකල් වේදනාව කියන එක අන්න සකස් වෙනවා. ඒකයි. තර ස්පර්ශය කියල කියන්න බුදුරජාණන් තින්නන් සංගති පස්සු කරුණු තුනක මුහුවීමට තමයි ස්පර්ශය කියල කියන්නේ. එදොට ඇහැරූපය විඤ්ඥානයයි එකතුවට තමයි පස්ස කියල කියන්නේ. කනයි සද්‍යය විඤ්ඥානයයි එකතුවට තමයි පස්ස කියල කියන්නේ. ඒ වගේම නාසය ගඳ සුවදයි විඤ්ඥාන එකතු වෙන එකට තමයි පස්ස කියල කියන්නේ. දිවයිරසය එකතුවට තවයි පස්සේ කැන කයයි පහසයි විඤ්ඥාන එකතුවට තමයි පස්ස කියන්නේ මනසයි සිටිවිලි විඤ්ඥානය එකතුවට තමයි පස්ස කියලකෙන පස්ස කියලද අමෝතුම දෙයක් නෑ. මේ කරුණු තුනේ ගැටගැහීමට මුහවීමට එකතුවීමට තමයි පස්ස කියල තියෙන් එකයි. ඇහැයි රූපය විඤ්ඥාන යම් වෙලාක මුහුණනාද ඒ මුහුවෙන මොහොතර කියන වචන ඇත්තමකක්ද පස්ස කියල කියන්නේ ඒකයි. එතොට දැන් රහත්යනකට රහතන් වහන්සේලාට පස්ස නිරෝධයකන ස්පර්ශ වෙන්නේ නෑ. ඒ හේතුව තමයි රහතන් වහන්සේලාට ගත්තොත්තේම ඇහැට වටනාකමත් දීලනෑ. රූපට වටනාකමත් දිලනෑ. ඊළඟට විඤ්ඥානයට වටනාකමත්දිල එනිසා මේ තුන කොයි මොහොතකවත් ගැටගැහෙන්ීමක් සිද්ධ වෙන්න නෑ එකතු වෙන්න ඇල්ලෙන්නේ නෑ. ඒක අරත් කියන බුදුරජාණන් වහන්සලට තැස්තියන භාගතුන් වහන්සලට රූප බලනවා සුයි මුත්තයි කියලකෙන උන්වහන්සල නිදහස්. ඇයි ඇහැට වටනාකමත් දීලනෑ රූපට වටනාකමත් දීලත් නෑ. දැන් අපි ඇහැටත් වටනාකමත් දෙනවා නිත්‍ය සුකාත්මෝසයෙන් බාහිර රූපයටත් නිත්‍ය සුකාත්මෝසයෙන් වටනාකමත්දන. ඒනි සතමයි ඇහැයි රූපය එකතු වෙච්චික මමක දෙන්නේ. ආන ඒ දෙක එකතු වෙච්චිකමන් දැන ගැනීමක් කියන එක පහල වෙනවා. ඒ තුනම එකතුවට තම අපිමගත කියන්නේ පස්සය කියල කියන්නේ. ඒකයි ස්පර්ශය තෝරනකට බුදුරජාන් වන්ස කියන්නේ හම ගහපු
එළදෙනක් වගේ කියලා මේ ස්පර්ශය තෝරන්නේ. එතකොට එළදෙනෙක් හැම ගැහුවොත් එහෙම කොහේ ගියත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. වතුරට පැන්නොත් සත්තු කරනවා, එළියේ හිටියත් සත්තු කරනවා, බිම නිදාගත්තොත් සත්තු කරනවා. බේරීමක් ඇත්තේම නැහැ. ඒ වගේ තමයි මේ ස්පර්ශය කියන එකෙන් ලෝකේ කාටවත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. රහත් වුණාම රහතන් වහන්සේලා ඒ වගේම ධර්මය අවබෝධ කරගත්ත අය තමයි ටික ටික බේරෙන්න පුළුවන්. රහතන් වහන්සේලා තමයි සම්පූර්ණව නිදහස් වෙච්ච අය. ඒතර ස්පර්ශයෙන් නිදහස් වෙච්ච ඉඳ තමයි උන්වහන්සේලා වේදනාවෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒ ඉඳව තණ්හාවෙන් නිදහස් වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ අපි යම්තාක් දේවල් වලට වටිනාකම් දෙනවද? ආන්නේ වටිනාකම් දෙන දේවලුත් එක තමයි මේ ගැට ගැහිල්ල කියන දේ තියෙන්නේ. දැන් මේ ලෝකේ තියෙන දැන් අපි දන්නවනේ ඇහැට ගොඩාක් දේවල් පේනවා, කනට ගොඩාක් දේවල් ඇහෙනවා, නාසයට, දිවට, ශරීරයට, මනසට ගොඩාක් දේවල් සම්මුඛ වෙනවා. හැබැයි මේ සම්මුඛ වෙන හැම දෙයක් එක්කම ගැට ගැහිලා යනවද හිත? නෑ. මේ ඔක්කොම දැනගන්නවද අපි? නෑ. එතකොට ඒ අපි දැනගන්නේ මොනවද? වටිනාකම් දීපු දේවල් පමණයි. අපි බාහිර දේවල් ගත්තොත් එහෙම දැන් බාහිර අපිට කුඩා රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ ඇති වෙනවා, රස ඇති වෙනවා, පහසවල් ඇති වෙනවා. එතකොට මේ ඇති වෙන ප්‍රමාණයටම අපි ඒවා අන්න හිත ගැට ගැහිලා යන්නේ නැහැ. යන්නේ මොනවද? වටිනාකම් දුන්නු දේවල් පමණයි. ඒකයි. දැන් අපි ලෙඩ ගත්තොත් එහෙම දැන් කයේ ගොඩ ලෙඩවල් තියෙනවා සමහරවිට. ඔය තියෙන හැම ලෙඩක්ම අරගෙන හැම දවසෙම විඳ ඉන්නවද? දුක් විඳ ඉන්නවද? නැහැ. එතකොට දුක් විඳින්නේ මොනවද? අපි දුන්නු වටිනාකම් ලෙඩෙත් එක්ක තමයි අපි දුක් විඳින්නේ. කියන්නේ අපි බරපතල ලෙස ගත්ත එකත් එක්ක. හැබැයි බරපතල ලෙඩේ වෙනම තියෙන්න පුළුවන් අපි දන්නේත් නැහැ. එතකොට ඒ වුණාට අපිට කිසිම ගාණක් නැහැ. එතකොට අපි කොන් දෙකක් වගේ තමයි දුක් විඳින්නේ. ඒක ගැන අපි ගොඩාක් කම්පා වෙන්න පුළුවන්, සැලෙන්න පුළුවන්. අනේ මේක නම් කර්ම ලෙඩක්, මම මේ දන්න කියන හැම දොස්තර කෙනෙක් ළඟටම ගියා, හැම බෙහෙතක්ම කරා. ඒ වුණාට මේක නම් සුව වෙන්නේ නෑ. එතකොට අපි හිතනවා මේක නම් මහා කර්මකාර ලෙඩක්, මට මේකෙන් ගැලවෙන්නම විදියක් නෑ කියලා. දැන් ඔහොම ඉන්නකොට බැරි වෙලා පිළිකාවක් එහෙම ඇතුණා. කොන්දේම මරුවොත් මොකද වෙන්නේ? අමතක නේද? එතකොට කාටවත් කියනවාද අනේ මගේ කර්ම කියද? එතකොට කර්ම කියන්නේ මොකේද? පිළිකාවට. මොනේ කර්මකාර ලෙඩක් හැදුණා කියලා දැන් ඒක තමයි මේක. බලන්න එතකොට අපි අර ස්පර්ශ කරන දේෙන් දුක් විඳිනවා මිසක් එහෙම නැතුව කර්ම විපාකයෙන්ම දුක් විඳිනවා නෙවෙයි. දැන් කොන්දේ අමාරු ඇත්තටම කර්ම විපාකයක් වෙන්න පුළුවන්. දැන් විඳිනවද? නෑ. දැන් ඒ ගැන කතාවක්වත් මොකක්වත් නෑ. දැනුණත් ගණන් ගන්නෙ නෑ. ඒ ගැන නෙවෙයි හිතන්නේ, ඒ ගැන නෙවෙයි බෙහෙත් කරන්න යන්නේ. පිළිකාව සුව කරගන්න තමයි යන්නේ. ඒ විදිහට අපි යම් දේවල් වලට අර වටිනාකම්, ඒ වගේ තියෙන බරපතලකම් එක අපි වටිනාකම් දෙනවා. ආන්නේ දීමත් එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සමහර දේ හිතන මේක නම් වෙනස් වෙන්නෙම නැති දෙයක්. ඉතින් ඒකේ බරපතලකම දරුණුකම දැනෙනකොට අපි මොකද වෙන්නේ? ඒකට මහා වටිනාකමක් අපි දෙනවා. දීපු ගමන් මොකද වෙන්නේ? ඒක මුල් කරගෙන තමයි අපි දුක් විඳින්නේ. ඒකයි කයේ ඒ කාලවලට අපි එක ලෙඩ අල්ලගෙන විඳවන්නේ නේද? ඒ වගේ සමහර තමන්ට තියෙන දේ සම දත් කැක්කුම් හැදෙන කෙනා කියන අපෝ මට නම් මේ දත් කැක්කුම හැර අනිත් ඕන ලෙඩක් හැදුනට කමක් නැහැ කියලා නේද? ඒතර එයා වටිනාකම දීපු දේත් එක තමයි යාට ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඉතින් ඒ විදිහට අර වටිනාකම් දුන්නු දේවලුත් එක තමයි අපිට මේ දුක කියන එක නිර්මාණය වෙන්නේ. ඒතර බාහිර ලෝකේ දේවලුත් එහෙම අපි දැන් ශබ්ද ගත්තොත් අපි විවිධාකාර ශබ්ද වලට වටිනාකම් දෙනවා. ඒ විවිධාකාර ශබ්ද වලට දීපු වටිනාකමත් එක්ක තමයි අපිට ඒවා අර ගැට ගැහෙන්නේ. නැතුව දැන් ශබ්ද ගත්තොත් එimhe සමහර ශබ්ද මහා දැවන්ත හඬවල් වෙන්න පුළුවන්. ඒ හඬේ දැවන්ත භාවයත් එක්ක අපි මේ ලොකු කියන්නේ හයියෙන් ඇහෙන ශබ්දත් එක්කම ලෝකෙ හැම මොහොතෙම දුක් විඳිනවා කියලා එකක් තියෙනවද? නෑ. අපි කියමු මහා ස්පීකර් දාලා මොනවද කියනවා කියලා. ඒ කියන ඒවාම නිසා ඔක්කොම එකම මොහොතේ විඳවන්නේ නැහැ නේද? ස්පීකරේ තියද්දි කවුරුහරි කනට කුටු කුටු ගාලා මොනවද කිව්වොත් නේද? එතකොට ඒ දෙයට තමයි වටිනාකම දීලා තියෙනවා නම් ඒක තමයි අන්න එයා දුක් විඳින්නේ හෝ සතුටක් විඳින්නේ. දැන් අපි කියමු චිත්‍රපටයක් බලන්න හරි සංගීතයක් බලන්න හරි ගිය වෙලාවක සමහරවිට Tamanට ගොඩාක් කලාතුරකින් හිතවත් කෙනෙක් මුණ ගැහෙනවා. අවුරුදු ගානකින් සමහරට මුණ ගැහෙන්නේ. ඒ වගේ කෙනෙක් මුණ ගැහුනොත් අපි වැඩියෙන් කැමති මොකටද? එයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. දැන් ඊට පස්සේ අපි දන්නවා ආයෙ මුණ ගැහෙන්නෙත් නැහැ. ඒතර සමහරවිට අර සංගීතය අහනවට වැඩි කැමති මොකේද? අරයත් එක්ක කතා කරන්න.
ඒකයි අපිට ඒ මොකද සින්දු පස්සේ හරි අහන්න පුළුවන් දැන් මෙයාත් එක්ක ආයෙ කතා කරන්න සමහරට ලැබෙන්නේ නැහැ. එතකොට අපි අර එයාත් එක්ක කතා කිරීමට තමයි අපි ගොඩක් කැමති. එතකොට මොකද වෙන්නේ? ඒකට වටිනාකම දුන්න ගමන් අපි එතකොට එයාගේ අහන්න තමයි කැමති. එයා එතකොට කනට කරලා කුටු කුටු කිව්වත් මොකද වෙන්නේ? ඒක තමයි ඊට පස්සේ ස්පර්ශ වෙන්නේ. ඉතින් ඊට පස්සේ යා කියනේවත් එක්ක එයා ගැන කියයි ඊළඟට වෙනත් අය ගැන කියයි තමන්ගේ හතුරු ගැන කියයි. දැන් ඒ වගේ කියන්න ගියොත් මොකද වෙන්නේ? කොහොම කතාවසේ අහන්න කැමති මොනවද? ඒවා අපි කියමු හතුරෙකුට විපතක් වෙලා. දැන් ඒක තමයි ඊට පස්සේ වැඩියෙන් අහගන්න කැමති. එතකොට අර කෙනා කිව්වොත් අනේ ඇහෙන්නේ නැහැ නේද මම මේ නැගිටලා ගිහිල්ලා කියන්නම් කිව්වොත් ඒත් ඉවසාගෙන ඉන්න හරිය අමාරු නෑ නෑ කියන්න මම කොහොමද නේද? තවත් කන ලං කරගෙන අහගන්නවා. එතකොට බලන්න අර අපි වටිනාකම් දුන්න දේවල් තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට හින ගහනවා වගේ සමහරවිට සංගීතය ඇහුණත් කවුද සින්දු කියන්නේ මොනවද කියන්නේ සමහරවිට කිසිම ගානක් නැහැ. ඒකයි. මොකද එයා මේ මොහොතේ ස්පර්ශ කරන්නේ අර බොහොම හිමීට ඇහෙන හඬ. ඒ කියන්නේ ඒකට තමයි වටිනාකම් දීලා තියෙන්නේ. එතකොට මේ පස්සේ කියන්නේ සමහර අපි ගැටෙනවා කියලා කියනෝනේ අරමුණු ගැටීම පස්සේ කියලා. ඇත්තටම අරමුණු ගැටීම නෙවෙයි අරමුණු අන්න තුල අර ගැට ගැහෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය. ඒකයි වටිනාකම් දීලා තිබ්බොත් තමයි ඇලෙන්නේ. එතකොට ඒකයි අර සංගීතයට ඒ වෙලාවේ යා වටිනාකමක් දෙන්නේ නැති හින්දා අන්න ඇලෙන්නේ නැහැ. එතකොට දැන් මේක අර ඒකට මේ ආහාර හතර තණ්හාව නිසා කියනවා දැන් යටින් කිව්වේ ඒකයි. එතකොට වටිනාකම් දුන්න දේවලුත් එක තමයි ස්පර්ශය තියෙන්නේ. ඒකයි වටිනාකම් දීලා නැත්නම් අන්න නෑ. දැන් අපි කියමු අනුන්ගේ උපදූප අහන්න කැමතිම නෑ. එතකොට අර පටන් ගත්තොත් එහෙම කියන්නේ අනේ ඇහෙන්නේ මේ සින්දුව හමු නේද කියලා නේද? දැන් බලන්න කැමති නැත්තම් අරක ස්පර්ශ කරන්න යන්නේ නැහැ. ඒකයි. ඒතර කියනනේ මේ ඔයා කිව්ව දේ මට ඇහෙන්නේත් නැහැ. ඒ නිසා අපි පස්සේ කතා කරමු ඒ කතාව නේද? අපි දැන් එහෙනම් සින්දුව හමු කියලා එහෙනම් සින්දුව අහන්න තමයි කැමති. ඒකයි. එතකොට අර නමුත් වැඩි කැමැත්ත තියෙන්නේ අර වගේ දේවල් වලට නිසා ඒක තමයි ස්පර්ශ වෙන්නේ. ඒ වගේ මේ ලෝකේ විවිධාකාර දේවල් ගත්තාම අපි නොයෙක් දේවල් වලට එක එක පුජ්‍යලේ වටිනාකම් දෙනවා. දැන් අපි සමහරලාට දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපි කියනවා මම බැනුම් අහන්න කැමති නෑ කියලා. ඒ වුණාට ඇත්තටම ඇතුලේ තියෙන මොකද්ද? බැනපු අහන්න හරි කැමති. බැනුම් අහන්න අකමැති කිව්වට බැනපු අහන්න හරි කැමති. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම අහවල් දවසේ පිරිසක් එකතු වෙලා ඔයා ගැන පුදුම විදිහට කතා කරා. එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? අහගන්න හරි කැමති මොනවද කතා කරේ නේද? ඒතර ඔයා ගැන මහා පුදුම කතන්දර ටිකක් කිව්වා කිව්වේ ගමන් මොකද වෙන්නේ? ඉතින් ඊට පස්සේ මොනවද කිව්වේ කියලා අහගන්න ඕනේ. ඊට පස්සේ කිව්වේ හැබැයි හොඳ ටික හොඳ ඒවා නෙවෙයි ඔයා ගැන කිව්වේ ඒතර තවත් වැඩි නේද? මං ගැන මොකද්ද ඔය ඒ කට්ටිය කිව්වේ කියලා. ඉතින් ඊට පස්සේ අර බැලපු අහගන්න ඇත්තටම කැමති. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් අහගෙන ඉතින් ඊට පස්සේ ඉතින් විඳවනවා නේද? දැන් ඒක කැමැත්තක් නැත්තම් අපි හිතනවා ඊයේ දේ නම් අතීතයක්. එහෙනම් ඒක අහලා වැඩක් නැහැ. නැත්නම් ඊයේ කියපු දේවල් වෙනස් වෙලා. අපිට ඊයේ කවුරුහරි බැන්නා නම් දැන් ඒක වෙනස් වෙලා. ඒතර එහෙම අවබෝධයක් තියෙනවනේ. ඒතර අර කියපු දේ අහන්න ඕනේද? නැහැ. එතකොට දැන් අපි හිතනවා දැන් කවුරු හරි මොනවද කිව්වොත් ඒ දේ අයින් වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි ඒකට මුකුත් ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ. ඒක අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් අයින් කරන්න ඕනේ නැත්නම් අහන්න ඕනේද? නැහැ. දැන් අපිට අයින් කරන්න ඕනේ හින්දා තමයි අහගන්න ඕනේ මොනවද කිව්වේ කියලා. ඒතර මේ අපි හිතනවා කවුරු හරි කිව්ව ගමන් දැන් මෙහෙට ලොකු මඩපාරවල් වැදිලා මෙහෙට මේ අපහාස වෙලා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ගැලවෙන්න ඕනේ. ඒ හින්දා තමයි අහගන්නේ. ඒකට අහගෙන කියනවා ඒ කට්ටිය කිව්වට මං එහෙම කෙනෙක් නෙවෙයි නේද? ඊට පස්සේ මෙහෙන් සුද්ධ කරනවා නේද? ඒක හින්දා තමයි අහගන්න කැමති. දැන් මෙහෙට වටිනාකමක් දීලා නැත්තම් ජීවිතය කියන දෙයට නේද? මේ සතර මහා ධාතුන් හටගත්ත මේ රූපය අවබෝධ කරගත්ත කෙනෙක් නම් එහෙනම් මොකද වෙන්නේ? මේකට නින්දා කරත් කමන්නේ හරකෙක් බූරුවෙක් කිව්වත් මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඇයි මේකට ගොඩාක් වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක අපිගේ මරණ සතිය වඩලා ඉන්න කෙනෙක් කියනවා එයාට පේනවා හෙට මැරිලා යනවා කියලා. එතකොට ඉතින් මැරිලා යන මේ කුණු කොටට මොනවා කිව්වත් කමක් නැහැ. එයාට 100න් ඉන්නවා එයා හිතනවා අනේ මං හෙට මැරිලා යන්නේ ඉතින් මොනවා කිව්වත් මොකද
ලෝකයා මොනවක්වත් කිසි ප්‍රශ්නයක් නෑ දැන් මං හෙට කොහොමත් මැරිලා යන්නේ. එතකොට බලන්න අර අවබෝධයෙන් ඉන්න කෙනා ජීවිතය පිළිබඳ මේකට වටිනාකමක් දීලා නැහැනේ. ජකායට වටිනාකමක් දෙන්න බෑ. යාට වෙන හෙට මැරෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? මොනවා කිව්වත් කිසිම ගැටලුවක් නැහැ. එතකොට යා ඒක ස්පර්ශ කරන්න යන්නේ නැහැ. එතකොට අර අපි අධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් මේවට වටිනාකම් දුන්නු ගමන් අපිට ඒවෙන් කිසිම අර හම ගහ පියලදෙන වගේ එකයි ගැලවිල්ලක් ඇත්තේම නැහැ. ස්පර්ශ අනිවාර්යයෙන්ම වෙනවා. ස්පර්ශ වුණු ගමන් අපිට ඒකයි වේදනාව අනිවාර්යෙන් සකස් වෙනවා. ඒ වගේ බාහිර දේවල් ගත්තොත් සමහරවිට දැන් අපි දන්නවා දැන් පරිසරවේදියෙක් ගත්තොත් එහෙම. දැන් පරිසරවේදියෙක් ගත්තොත් මේක ගස් කොළන් ආදී පරිසරයට ගොඩාක් වටිනාකම් දෙනවා. නේද? ඉතින් ඒ වගේ අයට ගස් කොළන් කපලා තියනවා දැක්කොත් කැලෑ ගිනි ගන්නවා දැක්කොත් මොකද වෙන්නේ? විශාල දුකක් වේදනාවක් ඇති වෙනවා. දැන් සාමාන්‍ය මිනිහෙක් ගත්තොත් එහෙම එයාට කැලෑ ගිනි ගන්නවා දැක්කා කියලා ගස් කපලා තියනවා දැක්කා කියලා එහෙම ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඒ අය මේ පරිසරය කියන එක ගොඩාක් වටිනා දෙයක් හැටියට දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා ඒ අයට මේ ගස් කොළන් කපලා තිබ්බයි කැලෑ ගිනි ගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා තමන් ඉදම තියෙන ගස් කොළන් වල ගත්තොත් එහෙම අර කැලෑ කපලා තිය ගානක් නැතුව යනවා. හැබැයි ගෙදර යනකොට බැරි වෙලා තමන්ගේ වත්තේ ගහක් කපලා තිබ්බොත් නේද? ඒක සුදු වඳුන් ගහක් වුණොත් අර ලංකාවේ තියෙන වල්ලපට්ට කියලා ඒ වගේ ගහක් වුණොත් ඒ මොකද වෙන්නේ? ඒක ස්පර්ශ නොකර ඉන්න හරි අමාරුයි. ඊට පස්සේ හැම වෙලේම මනසට එන්නේ මොකද්ද? ඒක තමයි ස්පර්ශ වෙන්නේ. ඒකයි රැහෙන් දැක්ක ඒ රූපය මුල් කරගෙන යන ආය රූප නිමිත්ත අරගෙන මනසින් නිතරම මොකද කරන්නේ? අනු ඒ ගැනම විතර්ක කරනවා, ඒ ගැනම කල්පනා කරනවා. ඊට පස්සේ දුක දුකක් වේදනාවක් ඇති වෙනවා. එතකොට දැන් ගස් ගොඩ කපලා තියනවා දකින්නට කිසිම ගානක් නැහැ. දිට්ට මතන් දැක්කොත් දැක්ක විතරයි. ආයේ ගැන කිසිම ගානක් නැහැ. සමහරට ඇහුවා විතර කවුරුත් ගියොත් අන්න කැලයක් ගිනි ගන්නවා කියලා. ඒතර කිසි ගානක් නැහැ. නේද? හැබැයි වටනාකම් දීලා තියෙන තරම් ගිනි ගන්නවා කිව්වොත් ඔයාගේ වත්තටත් ගින්නෙනවා කිව්වොත් එහෙම නේද? එතකොට අන්න අමාරු. එතකොට අපි ඒකයි අර වටිනාකම් දීපු ප්‍රමාණය අනුව තමයි අපිට දුක කියන එක එන්න වැඩි වෙන්නේ. ඒකයි. එතකොට දැන් මුදලාලි කෙනෙකුට ගස් කපලා තියෙනවා දැක්කොත් එයාට කිසි ගානක් නැතුව වෙන්නේ. එයාත් මොකද වෙන්නේ? එයා වෙනම පැත්තකින් ගස් වලට වටිනාකම් දීලා තියෙනවා. එයා බලනවා ගස් කපලා තියෙන්නේ විකුණන්නද නේද? ගස් වල මේව බලනවා මොන ගස්ද ඊට පස්සේ ඒ දීලා තියෙන වටිනාකමත් එක්ක එයාටත් ඒක එහෙම අතහැරලා ඉන්න හරි අමාරුයි. එයාටත් ස්පර්ශ වෙනවා. ඉතින් මේ අපි ගත්තොත් රහතන් වහන්සේනමත් දැක්කොත් එහෙම රහතන් වහන්සේට රහතන් වහන්සේත් ඒ ගැන කිසිම මේකක් ඇති කරගන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේ යනකොට කුටිය වටේටම තියෙන ගස් ටික කපලා තිබ්බොත් එහෙම ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද රහතන් වහන්සේ කොහෙවත් තියෙන ගස් වලට වටිනාකම් දීලා නැහැ. ඉතින් උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට හැමතැනම දිට්ඨ මත්තම් වෙන්න පුළුවන්. දැක්කොත් දැක්ක විතරක් වෙන්න පුළුවන්. සාප කිරිල්ලක් මොනම ආකාරයකින්වත් ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ කිසිවකට වටිනාකම් දීලා නැහැ. ඒතර අපේ ජීවිතේ එකයි විවිධ දේවල් වලට දීලා තියෙන වටිනාකම් වැඩි වෙන තරමට මොකද ස්පර්ශ කිරීම හරිය වැඩි. ප්‍රවෘත්තියක් වුණත් එහෙමනේ නේද? ප්ලේන් එකක් අතුරු දහන් වෙලා කියලා හැවෙ ගමන් ඔන්න ඉතින් මිනිස්සුන්ට අපි කැමති හින්දා නේද? ඔන්න මිනිස්සුන්ට යම් වේගක් තියෙන මිනිස්සුયો කියන මිනිස්යන්ගේ දේවල් දැනගන්න කැමති. ඉතින් ඒ නිසා ඔන්න අපි අහනවා නේද? කොහෙද කියලා අහනවා. ඉතින් ඒතරන රට කියනවා. ලංකාවේ කියනවා. එතකොට මොකද වෙන්නේ? වටනා ලංකාව කියන තැනට අපි වටනාකම් දීලා වැඩි. නේද? ඊට පස්සේ ඉතින් ලංකාවේ මේ ප්ලේන් එකට ආවල් පළාත්වල මිනිස්සු ඇවිල්ලා තියෙනවා. නේද? ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ කවුද කියලා ඊට පස්සේ ඔන්න හොයනවා. නේද? ඊට පස්සේ ඔන්න අපේම ඥාති කෙනෙක් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න අර එතකොට ඒකමත් එක්ක තමයි ඊට පස්සේ ප්ලේන් එක ඊට පස්සේ මොනවා වෙලාද දැන් ඉතින් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම නැහැ. ඒකයි හැම ගහපු එල්ල දෙන වෙනවා කියන්නේ ඒකයි. ඊට පස්සේ ඒක ස්පර්ශ නොකර ඉන්න හරිය
අමාරුයි කතා කරන්නේ කියන්නේ හැමෝටම කෝල් කර කියන බලන්නකු මාර වැඩේ වෙලා තියෙන්නේ නේද විදියට ඉතින් බලන්නර වටනාකම් වැඩිවෙන්න වැඩි නොක දෙන්නේ ස්පර්ශය කියනක නතර කරන්න පුළුවන්කමක් නෑ ඒක මේ තන්නහාව නිසා මේ ස්පර්ශ ආහාරයක්නේ ඒක බවතින්න කැමැත්ද අනාහාරයක් කියලා දේශනා කරන්නේ ඒකයි තොට ස්පර්ශය වෙනකම් හැබැයි මොකද වෙන්න වේදනාව කියනක නතර වෙන්නේ නෑ දුක් වේදනාවම සහස් වෙනවා ඒකයි එත ඒ වගේම විතර්ක වෙන්න හැම දෙයක්ම වෙන්න ආය කර්ම හැදින්නත් උපකාරි වෙනවා එතට සමාන දේවල් විපාකවාර වශයෙන් වෙන්නත් පුළුවන් හැබැයි විපාකවාර වශයෙන් ආවට වටිනාකන් දුන්නු දෙවලුත් එක තමයි විඳවන්න සමාර දේවල් විපාකවාරයක් උනාට අප ඒක සමල්ලාටක භාරගත්ත නැති වුණොත් ඒ දුක්විඳින්නේ නැහැ ඒකයි දැන් අපි දැන් කර්මය නිසාම දුක්විඳනවා කියන තැන හිටියොත් රහත් වනත් රහතන් වහන්සේලට දුකින් නිදහස් වෙන්න පුළුවන්ද බැයි රහතන් වහන්සේලාට කර්ම විපාකවලින් නිදහස්වෙන්ට පුළුවන්කමක් නෑ දැන් ගහය නිසාම දුක්විදිනකිව දැන් රහත්වනොත් ගහය ඇත්තන හරිනවාද රහත්තරිටිකනටද සුපරි ගහයටික ඒමකත්තිනවා නෑ එයට තින කේන්දරය තිරවිතර තමයි නේද තමාරලාට හතර කේන්දරීම පාවිට පැවිදිලා තමාරයි බැලිගොත්තේම පැවිදිච්චාගේ තමරුන් හතර කේන්දරේ පාලුයි නේද අතර කේන්ද්‍රේ පාලුනාවත් කියල පැවිදිීදන චෝක් ලමය කියලා නේද එතකොට මේ රහත් තුනතිති ආය කේන්දරේ අමුතු වෙන්නේ නෑ එතර බාල රහතන් වහන්සලට තුර ගහතෝසති නොද ගහදෝස තියෙන රහතන් වහන්සල දෝස කරගන්නේ නෑ ගායුන්ගේ මොනවර දෝස තියෙනවනම් රහතන් වහන්සලට ඒව කිසිම දෝෂයක් වෙන්න නෑ හැබැයි ඒ දෝසවලින් උන්වහන්සේලටත් යම් යම් බලපෑම් ඕනන් වෙන්න පුළුව හැබැයි ඒව එකක්වත් මොකක්ද බාර නොගල ඉන්න එකතම උන්වහන්සේලා ස්පර්ශ කරන්න ඒකයි ඒවත් එක ස්පර්ශ කරන්නේ නෑක ඒවට අපි කැන සුතේ සුතමත්තන් දිට්ටේ දිට්ටමත්තන් නේද ඇහුවොත් ඇහව විතරයි දැක්කොත් දැක්ක විතර විදිට උන්වහන්සේලාට පුළන් ඒව ස්පර්ශ නොකර ඉන්න මොක දේවට උන්වහන්සේලා වටිනා කන්දීලා නැහැ ඉතින් ඒ නිසාර වටිනා කන්දීලා තිබුණොත් ඒකයි ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි ඉතින් අර දවසක් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා ස්වාමිනි මේ දුක හටගන්න කොහොමද කියලා කියලා දෙන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මට මං ඔබට මේ දුක හටගන්න මෙහමයි කරම අතීතය මුල් කරගෙන හෝ අනාගතය මුල් කරගෙන කිවත් ඔබට පොඩි සැකයක්යට පුළමක අතීතය හිටියද දන්න එත්න අනාගතය උපදීද නැති දන්නෙත්න නිසමං ඔබට මේ මොහොතම කියලා දෙන්නම් එතර බුදුරජාණන් වහන්සේ හැව මේ ඔබ ඉන්න ගම්මාන මිනිස්සු ඉන්නවා සමහර මිනිසුන්ට ජීවිතහානි දනහානි හිරේ විලංගුවේ ලගින්න සිද්ධ වෙන මේ වගේ වෙලාවල්ද ඔබට දුක පීඩන අසාහන ඇතිවෙන වේදන ඇතිවෙන පිරිසක් ඉන්නවාදි කියලව එතට කිව ස්වාමිනි මේ සම ගමේ සමහර උදවයට ඒවගේ පස්න ඇතුළම් මං හන්නනවා වැලපෙන මමතුකුට ආදුකට පත්වෙනවා කිව්වා එතට ඒව බුදුරජාණන් වහන්සේ අනි පැත්තෙන් ඒවගේ මේ ගමේ මිනිස්සුට අර වගේම පස්න ඇතිවෙනවා එහෙම ඇතුනම් මට දුකක් වේදනාවක් ඇති නොවන පුජල තින්වති කියලවා දරකු එහෙම ස්වාමිනි සමාරයට එහෙම පසුනා කියල මං ඒව ගැන තෙවි තෙවි දුක්කව ඒව ස්පර්ශ කර නැතන් අනාඩඉන්නේ නැහැකිවෝ එතර බන් බුදුරජාණන්කිව එහෙනම් ඔබ අවබෝධ කරගන්න ඔබ එහෙනම් යමකට වටනාකන් දුන්නද කැමති වුණාදේ කැමති දේ නිසාතම ඔබ දුක්කිදින්නේ ඒකයි එත ඒකන මේ තන්නාව නිසා දුක්කිදන කියල සමත්වය මල් ලකයන්නේ නේ දුකට හේතුමකක්ද තන්නාව කැමැත්ත කැනපි දේවල්ලට වටනාකන්දීම වටනාකන්දීම අඩුවෙන තරමටමක දෙන්නේ දුක්මිදීම හරි අඩුයි දැන් සෝතා පන්නනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක අපි මහපොලෝ වගේ විඳිනවා නම් සෝතා පන්න වනාම මහපොලොේ පස්ගුලි හතක් වෙන් කරලා කියනවා මහනන මේ වෙන්කරගත්ත පස්ගුලි හතද වැඩි නැත්තම් මහපොළොවේ පස්ද වැඩි එතොට බුදුරජාන් වන්සට උත්තරදින ස්වාමීනි ගොය වෙන්කරගෙන තියෙන චූට පස්ගුලි හත මේ මහපොලො මහා පුදුමාකාර පස්ගුරත්ති ඒක මේ පස්ගුලි හතරනම් බෙදන්න කොටස් කරන්න මුකුත් කරන්න බැහැකිව බැලු බැල්මනික මේ පේනෙත්න මහපොලො දී බැලූහම බුදුරජාන් වන්සේ දේශනා කර මහනන කෙනෙ සෝතා පන්න වෙනකොට නැතිවෙන දුක්ප්‍රමාණය හරියට මහපොළුවේ පස් වගේ ඉතුරෙන දුට්ටි ගොච්චරද අර නෙල්ලි ගෙඩි හතත්තරං පස්ගුලි හත වගේ දුක්ටි හතත්තමයි අන්න විදින වෙන ආත්ම හතයි පුදන එක ආත්මයක විදින දුක කොච්චරද නෙල්ලි ගෙඩි අත්තරං
එතකොට බලන්න සෝතාපන්න වෙනකොට මේ දුක කියන එක නිකන් ඇත්තටම ගත්තොත් නැත්තරම නැති වෙනවා වගේ. ඒ තරමට හේතු වෙයි. සෝතාපන්න වෙනකොට මේ ජීවිතයේ අවබෝධ කරගන්න මොකක් හැටියද? සංස්කාරයක් හැටියට. හැම දෙයක්ම හටගන්න මොකක් හැටියට? සංස්කාර ධර්ම හැටියට. ඒ වගේම මේ වගේ හේතු හැම දෙයකම දකිනවා. අර අපි මුලින් කිව්වනේ දුකේ තියෙන විපාක දෙකක්. ආන්නේ විපාක දෙකට සෝතාපන්න අය ලක් වෙන්නේ නැහැ. මේ විදිහට පටිච්චසමුප්පාදේ විවිධ විදිහට හැම දෙයකම හේතු දන්නවා. ඒකයි. හැම දෙයකම හේතු දන්නවා. කය ගත්තොත් කය පවතින්නේ ඇයි කියලා දන්නවා. ආහාර ගත්තොත් ආහාර පවතින්නේ ඇයි කියලා ගත්තොත් ඒක හේතුවක් දන්නවා. ඒක තණ්හාව කියන. ඒතර තණ්හාව හේතුවක් දන්නවා. ඒතර හැම දෙයකම හේතු දන්නවා. ආන්නේ නිසා තමයි යට හේතුව දන්න හින්දා ඉක්මනින්ම හේතුව අයින් කරන්න පුළුවන්. ඒ දකින්න හේතු හරියටම ආසන්නම හේතු දැනගන්නත් පුළුවන්. ඒක මේ පටිච්චසමුප්පාදේ ගත්තාම ඒ පටිච්චසමුප්පාදේ තමයි ආසන්නම හේතු කියන්නේ. චතුරාර්ය සත්‍ය ගන්න කියනකොට කියන්නේ මොකද්ද? සමත්ත හේතුව. ඒ මොකද්ද? තණ්හාව. ඒක සමත් හේතුව තණ්හාව. එතකොට මේ පටිච්චසමුප්පාදේ කියන්නේ දුක සකස් වීම. ඒකයි. දුක්ඛ සමුදය තමයි මේ පටිච්චසමුප්පාදයක පැත්තක කියන්නේ. අනිත් පැත්ත කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියන්නේ. සමුදය සහ නිරෝධය. එතකොට මේ දුක්ඛ සත්‍යයේ සමුදය පැත්ත පටිච්චසමුප්පාදයක පැත්තකින් කතා කරනවා. චතුරාර්ය සත්‍ය නිරෝධ පැත්ත පටිච්චසමුප්පාදේ තව අනිත් පැත්තෙන් කතා කරනවා. එතකොට පටිච්චසමුප්පාදේ ගත්තාම අර හේතු වල කෙලින්ම අර ළඟම කෙනාම අල්ල ගන්නවා. මොන හරි දෙයක අපි සමහරලාට ප්‍රශ්නයක් වුණාම මේ සමහරලාට ඒක පිරිසක් තමයි අපි ඉලක්ක කරගන්න. අහවල් නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමස්තයටම. හැබැයි පුජ්‍යලිකව තමන් ගත්තොත් එහෙම මට ඔය අරුන්ගෙන් නෙමෙයි මූගෙන් තමයි නේද? ගැටලු. ඉතින් එයාට එතකොට තමන්ට හරියටම ප්‍රශ්නකාරය හඳුනාගත්තාම මොකද වෙන්නේ? එතකොට එයාට හරිය ඉක්මනින් නිදහස් වෙන්න පුළුවන්. මොකද එයා දන්නවා තමන්ට ළඟම ප්‍රශ්නෙට හේතු කෙනා දන්නවා. ආන්නේ වගේ මේ පටිච්චසමුප්පාදේ ඒකයි සෝතාපන්න වෙනකොට අවබෝධ වෙනවා කියන්නේ. ආර්ය න්‍යාය. එතකොට හැම දෙයකටම ආසන්න කාරණයක් දන්න සමත්ත හේතුත් දන්නවා. ඒකයි. එතකොට ගෲප් එකක් ඇතුළේ තියෙන දේවල් වලට හේතුත් දන්නවා. ඒ අය තනි තනියෙන් ඉන්නකොට ඒවට හේතුත් දන්නවා. ඒක මේ එකම සමහරලාට දැන් ආහාර ගත්තාම ගෲප් එකක්. ඒකට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව දැන් මේ වේදනාව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඊට පස්සේ ස්පර්ශයට හේතුවට සලආයතන විදියට පටිච්චසමුප්පාදේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒකයි මේ සෝතාපන්න වෙනකොටම මෙන්න මේ හරියටම හේතුඵල දකින නිසා තමයි ඒ අයට මේ කාගෙන්වත් ආහා දුක් නැති කරන්න කාලය විලංගු කරන්න ඕනේ නෑ. මේ මොහොතේ හටගත්ත දුක මේ මොහොතේම අයින් කරන්න පුළුවන්. ආයෙ පැයක් කවුරු හරි එනකන් ඉන්න ඕනේ නෑ. ඒකයි ගිහිල්ලා කාගේ හරි එක්ක සාකච්ඡා කරනකන් දුක ඇරයි යන්න දෙයක්වත් නෑ. තමන්ට ඒ මොහොතේ හටගන්න දුක ඒ මොහොතේ අයින් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට ක්‍රමයක් දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. එතකොට අපි සෝතාපන්න කියන්නේ මෙහෙමයි. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට, ආපන්න කියන්නේ වැටිච්ච කෙනා. එතකොට දුක් නැති කරන පාරෙම ඉන්න කෙනා. ඉතින් පාරේ ඉන්න කෙනාට ආය යන්න ඕනේ නේද? අපි නිදහස් වෙන පාරේ ඉන්නවා නම් ආය නිදහස් වෙන්න කියලා තව ඇද්දගෙන යන්න ඕනේ නෑනේ. පාරෙම ඉන්නේ නේද? එතකොට නිදහස් වෙන්න හරිය පහසුයි. එතකොට සෝතාපන්න වෙනකොට ඒකයි මේ කිසිම මොහොතක අතරමං වෙන්නේ නැහැ. ඒ නිසා දුක් ගොඩාක් වවා ගන්න ගතිය හරිය අඩුයි. ගත්තොත් එimhe දැන් මෙතන අපි කියන වේදනාව හටගන්න ස්පර්ශයනේ. එතකොට සෝතාපන්න වෙනකොට ස්පර්ශ කරන ස්වභාවය හරිය අඩුයි. හේතුව මොකද? අර දේවල් වලට දීලා තියෙන වටිනාකම ගොඩක් අඩුයි. දැන් අපි කියමු සෝතාපන්න කෙනෙකුට කවුරු හරි නින්දාවක් කරනවා, අපහාසයක් කරනවා, බයිනවා. දැන් බැන්නට පස්සේ සෝතාපන්න අයට සමහරවිට මේ මොහොතේ දුකක් හට ගන්නවා. මොකද ගැටුම කියන එක තාම හිතේ තියෙනවා. ප්‍රශංසා කරනකොට එයාගේ හිත සතුටු වෙනවා. නින්දා අපහාස කරොත් එහෙම සතුටු වෙන්නේ නැහැ. හිතේ පොඩි ගැටුම් ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක දුක හට ගන්න වේදනාවක් ඇති වෙනවා. එතකොට වේදනාවට එයා බලන ඇයි මට මේ වේදනාව හටගත්තේ කියලා හේතුව දන්න. එයා දන්න ස්පර්ශය නිසා. ස්පර්ශ හටගත්තේ මොකක්ද? සලආයතන. අජ්ජත්තික බාහිර ආයතන නිසා. එතකොට සද්දේ කියන්නේ මොකද්ද? බාහිර ආයතනයක් හැටියට කියන්නේ. ඒක සකස් වෙන ස්වභාවයක්. එතකොට බාහිර සද්දේ කියන්නේ. එතකොට සෝතාපන්නයි දන්නවා මේ බාහිර සද්දේ කියන්නේ මොකද්ද? අනිත්‍ය දෙයක්.
ඒ නිසා මොකද කරන්නේ අර අනිත්‍ය වෙලා ගිය දේ අයින් කරන්න සෝතාපන්න අය අර බැනපු සද්දේම අල්ලගන්නේ නැහැ. දැන් අපිට මොකද වෙන්නේ? කවුරු හරි බැන්න ගමන් මොකද වෙන්නේ? බැනපු දේ අල්ල ගන්නවා. දැන් ඊට පස්සේ අපි කියනවා අරයා මට බැන්න හින්දා මං 1000 වාරයක් විඳවනවා නේද? දැන් 1000 වාරයක් විඳනකොට දැන් කවුද බයින්නේ? නේද? අරයා බයිනවද දැන්? නෑ. දැන් බලන්න ස්පර්ශ කරන නිසා විඳවන මිසක බැන්න හින්දා නෙවෙයි. දැන් බැනපු දේ මොකද්ද? හටගත්ත නිරුද්ධ වුණා. දැන් තියෙන්නේ මොකද්ද? ස්පර්ශයක්. අර බැනපු දේත් එක්ක මොකද කරන්නේ? නැවත නැවත මනසින් ස්පර්ශ කරනවා. ඒකයි මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සපච්චය තමයි වේදනා. ඒතකොට දුක් වේදනාව ඇති වෙන්නේ අර මොකද එයා ස්පර්ශ කරන නිසා. ඒතකොට එයා ඒ සද්දේ කියන දෙයට වටිනාකමක් දෙනවා. මොනවද දෙන්නේ වටිනාකම? නිට්ටයයි කියලා දෙනවා. අනිත් පැත්තෙන් සුඛයි කියලා දෙනවා. අනිත් පැත්තෙන් ආත්මට තමයි බෑන්නේ. නේද? මගේ බැනුම කරගන්න හටගෙන නිරුද්ධ වෙලා ගිහින් තියෙන්නේ. හැබැයි මේ බැනුම කාගේද? මගේ. ඒකයි. ඉතින් ඒ නිසා තමයි අන්න විඳවන්නේ. දැන් සෝතාපන්න අය එතකොට අර පස්චුට්ටක් වගේ දුක් විඳිනවා කියන්නේ ඒ මොහොතට විඳින දුකක් විතරයි. බයින වෙලාවට එකපාරට හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා විඳවන්නේ නැහැ. ආය අවුරුද්දකින් පස්සේ විඳවන්නේ නැහැ. සමහර මිනිස්සු කියවනේ අවුරුදු 20 30 40 නේද? එක එකනාගේ දේවල් හිතේ තියෙන කොච්චර ස්පර්ශ කර කර විඳවනවාද? එකපාරයි බැනලා තියෙන, එකපාරයි රවලා තියෙන, එකපාරයි අගුණ කියලා තියෙන. නමුත් අවුරුදු ගණන් ඒ පුල් කරගෙන විඳවනවා. විඳවනවා විතරක් නෙවෙයි කර්මත් හදා ගන්න. ඕකුන්ට සහ ගන්න ඕනේ, ඉර ගන්න ඕනේ, දක් වෙන්න එපා කිය අවුරුදු 25ක් කරන කර්ම හදා ගන්න. නේද? ඉතින් ඒ නිසා දුක මේ මොහොතටත් හදා ගන්නවා, ඊළඟ මොහොතටත් හදා ගන්නවා. ඊතර බාන සෝතාපන්න අය ස්පර්ශ කිරීම අඩු නිසා මොකද වෙන්නේ? චූටි දුකක් විතරයි හටගන්නේ. ඒක මේ නෙල්ලි ගෙඩියක් තරම් දුක් විඳිනවා කියන්නේ ඒකයි. මහ පොළොව තරම් වවාගෙන අපි මොකද කරන්නේ? මහ පොළොව වගේ කෙලවරක් නැතුව වවා ගන්නවා දුක. ඒ කියන්නේ එක්කෙනෙක් එකපාරක් බැන්නාම අපි 1000 වාරයක් දුක් විඳිනවා. ඒතර 1000 වාරයක් දුක් විඳිනකොට මේ කවුරුත් බැනලා එහෙම නැත්නම් අඩුම ගන්න බැනපු සද්දේවත් ඇහිලාද කොහෙවත් තිබිලා. බැනපු තැනට යනකොට සද්දය ඇහෙන හැමදාම. එතකොට ඒ මොනනම් ටිකක් සාධාරණයි නේද? ඒ සද්දය ඇහෙනකොට මට ඉන්න බෑ අප්පා. එහෙමත් කියන්න පුළුවන්. දැන් එහෙම එකකුත් නැහැ. නේද? දැන් මොකද තියෙන්නේ? තමන්ම ඉතින් හිත ස්පර්ශ කර කර විදෝන එක මිසක මේ කවුරුත් කරපු එකක් නෙවෙයි. ඒකනේ මේක සයන් කතන් කියන්නත් බෑ. පරං කතන් කියන්නත් බෑ. මේක හේතුපටිච්ච කියන්නේ ඒක වටිනාකම් දුන්නු නිසා තියෙන ප්‍රශ්නයක්. දැන් තමන් ගත්තු තමන් දුක් විඳව ගන්න කැමති කෙනෙක් නෙවෙයිනේ. නේද? ඒකයි මේක තමන් කරගන්නේ නැහැ කියන්නේ. ඒකයි මේක වටිනාකම් දුන්නු නිසා තියෙන ප්‍රශ්නයක්. ඒකයි දැන් අපි මෛත්‍රී වැනි භාවනා හැම කරොත් මොකද වෙන්නේ? අර පුජ්‍යලයට දීලා තියෙන වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් පුජ්‍යලයන්ට තේරෙනවා, වැටෙනවා, තේරුම් ගන්න පුළුවන් නේද? මාව තේරුම් ගන්න ඕනේ, මට තැන දෙන්න ඕනේ, අගයන්න ඕනේ, වටහා ගන්න ඕනේ. ඔය වටිනාකම් දීව නැති වෙනවා. පුජ්‍යලෝ කියන්නේ දුකටපත් වෙච්ච පිරිසක්. ඒ අයට අපිට පිළිසරණක් වෙන්න බෑ. බලන්න මේ හඳුනා ගැනීමත් එක්ක පුජ්‍යලෝ කරන කියලා දේවල් ඊට පස්සේ අන්න අල්ලාගන්නේ නැහැ. නැත්තම් මොකද නේ යාමට තේරුම් ගත්තේ නැත්තේ? ඇයි යාමට දැන දෙන්නේ නැත්තේ? ඉතින් අන්න ස්පර්ශ කර කර ඉතින් විඳවනවා. ඒකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය තුල එකයි මේ හේතුඵලයේ හරියට ශ්‍රාවකව අවබෝධ කරගත්තාම මේ දුක් විඳින ප්‍රමාණය අඩු කරගන්න. ඒ නිසා අපි පුළුවන් තරම් හැම මොහොතේම එකයි මේ හේතුඵල ධම කියන දේ හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි අපිට දුකින් නිදහස් වීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ දුක තමන් කරා අනුන් කරා පෙර කර්ම අරවමවා නෑ. දැන් නැත්තම් නිතර කවුරු හරි බැන්නොත් ඒකටත් අපි කියන්නේ මොකද්ද? පෙර කර්මයක් කියලා. නේද? ඉතින් රහත් වුණොත් එහෙම මොකද වෙන්නේ? පෙර කර්මේ නැති වෙනවද? නෑ. රහත් වුණත් මිනිස්සු වයින්න පුළුවන්. හැබැයි ඉතින් රහතන් වහන්සේලා ඒවා ස්පර්ශ කරන්නේ නෑ. අත්ම සෝතාපන්න අය පවයි ඒවා ස්පර්ශ කරන්නේ නැති ඉඳ තමයි අර මහ පොළොව තරම් විඳපු දුක නෙල්ලි ගෙඩියකට තරම් චූටි දෙයකට දුක කියන එක පත් වෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ හේතුඵල ධම අවබෝධ කරගෙන මේ දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
මේ දේශනයේ තව කොටස් දෙක අපි හෙට දිනේදී ශ්‍රවණය කරමු. ඉතින් අද දිනේදී තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ලෝතර භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු උතුම් වටිනා ධර්මය අපි තාම ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් යුතුව ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපීමෙන් ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. දේශනා කිරීමෙන් අමෘත දානමය පින්කම සිද්ධ වෙනවා. ඒ වගේ මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළ අපිට භාග්‍යතුන් වහන්සේ කෙරේ මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තේම බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. ත්‍රිවිධ රත්නය කිරීම අපිට මහා ශ්‍රද්ධාවක් ගෞරව භක්තියක් ඇති වෙනවා මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළ. ත්‍රිවිධ රත්නය කෙරේ යම් වෙලාවක අපේ හිත පැහැදුනා නම් අග්‍රස්ථානයේ පැහැදුනා වෙනවා. අග්‍රස්ථානයේ පැහැදිච්ච අයට අග්‍ර විපාක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපි සෑම දිනම අප චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් මේ මොහොතේ රැස් කරගන්න යෙදුණා. අද දිනේදීත් විශේෂ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අජන්තා මුදිතා මහේසා සහ ශ්‍රී ලංකාවේ රෝහිණී කාමිනී යන දියණියන් ඒ වගේම බෑනාවරුන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් මහනුවර හීරැස්සගල පාරේ විසු විමලා ප්‍රේමරත්න මෑණියන්ගේ අභාවයෙන් වර්ෂයක් පූර්ණ පින්කම සිහිපත් කරගෙන එතුමියට පින් අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් අද මේ පින්කම සඳහා දායකත්වය සපයනවා. ඒ වගේම වසර 27කට පෙර මියගිය පියතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා අද දිනේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ රැස් කරගත්තා සකල විද කුසලානුසංස ධර්මයන් විමලා ප්‍රේමරත්න මහතුමියටත් ඒ වගේම ඒ පියතුමාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ මව්පිය දෙපළ මේ රැස් කරගත්තා වූ දාර්ථක පුණ්‍ය ධර්මයේ සාදු කියලා මේ පින අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් කරගන්න. ඒ වගේම සසර ගමන සුවපත් කරගන්න. ඒ වගේම ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඒ මව්පියන්ට මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලක්ෂිත පියුමි සහ පවුලේ සැම විසින් සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන්ට දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ට සියලු සත්‍යයන්ට දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම පවුලේ සමගිය සාමදානයේ දියුණුව බලාපොරොත්තු වීම අද දිනේදී ධර්ම දානය සඳහා දායකත්වයේ සපයනවා. ඉතින් මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන්ගේ කුසලානිසංස ධර්මයන් ඒ පවුලෙන් නමිමිය පරලෝකීය යන්තා ඥාති මිත්‍රාදීන් නැත්නම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වලා ජීවිත සුවපත් කරගනිත්වා. නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ පවුලේ මව්පියන් ගුරු ඒ වගේම දූ දරුවන් ඥාති මිත්‍ර හිතයිසේ සෑම දෙනාටම සිතක් වේවා. ශාන්තියක් යහපතක් වේවා. නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. කරගෙන යන රැකී රක්ෂා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් දී සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්යය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම රෝහිණී ලක්ෂ්මී චිත්‍රා ජයන්ත ජයලාල් ජගත් ඇතුළු පවුලේ දූ දරුවන් සහ ඉනුල් දිමින්ත්‍රි මුණුබුරු මිනිබිරියන් විසින් අවුරුදු 87ක් ආයු වළඳා 12 වෙනි මාසේ 22 වෙනිදා මියගිය නන්දාවති ජයසූරිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 14කට මියගිය විල්සන් බාලසූරිය පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන. ඉතින් අද දිනේදී රැස් කරගත්තා මේ උදාාරතර පුණ්‍ය ධර්මය ඒ නන්දාවති ජයසූරිය මෑණියන්ටත් ඒ වගේම විල්සන් බාලසූරිය පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ මව්පිය දෙපළ මේ පින සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා මේ පින අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න. ලැබූ ජීවිත ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් කරගන්න. ඒ වගේම
ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය මේ සංසාර දුකින් ඈතර වෙන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම බිරිඳ වන කරුණාවති රණවක සමග දරුවන් වන ලසන්ත සහ සමන් ඇතුළු පවුලේ සැම විසින් මීට මාසයකට පමණ පෙර මියගේ චන්ද්‍රසේන ගුණතිලක පියාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී මේ රැස් කරගත්තා මේ උදාාරතර පුණ්‍ය ධර්මය මාසයකට පෙර මිය ගිය චන්ද්‍රසේන ගුණතිලක ස්වාමිපුරුෂයාට පියතුමාට මේ පින් අනුමෝදන් කරමු. එතුමා මේ කරගත්තු පින තමන්ගේ සියතින් කරගත් පිනක් හා සමානෝ සාදු කියලා අනුමෝදන් වෙලා එතුමා ලැබූ ජීවිතය සුවපත් කරගන්න, ඒ වගේම ලැබූ ජීවිතාවශ්‍යයෙන් වර්ණයෙන් බලයෙන් සමුතිමත් ජීවිතයක් ලබාගන්න, ඒ වගේ මිතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න එතුමාට මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අද දිනේදී මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා අපේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින සාදු කියලා අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීන් ලැබූ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. ඒ වගේම සියලුම දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ජීවිත සුවපත් වේවා. ඒ වගේම කොරෝනා සංගත රෝගය නිසා රෝගාතුරු වෛද්‍ය ප්‍රතිකාර කරන සියලු රටවල් වල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. සියලු රටවල් වල මේ වසංගත රෝගය දුරු වෙලා සියලුම ජනතාවට ඉක්මනින්ම තමන්ගේ සුපුරුදු දෛනික ජීවන කටයුතු සිදු කරගෙන යන්න සත්‍ය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරමු. අද දිනේදී ධර්ම දානය සඳහා ධර්ම දේශනය සඳහා දායකත්වය සැපයූ ඒ පින්වත් සියලුම දෙනාටමත් පවුල්ද දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් දානමාන කටයුතු සඳහා අනුග්‍රහ දක්වපු ඒ වගේ මේවා සකස් කරලා පූජා කර පින්වතුන් සෑම දෙනාටමත් ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් සෑම දෙනාටමත් පවුල්ද දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටම මහා සංඝරත්නයටත් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිරුක් වේවා, නිරෝගීවා, සුවපත් වේවා, රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජනෙන් වස්විසාදීකින් කිසිම අන්තරාවක් නොවේවා, කරගෙන යන රැකීරස්සා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමතිපස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ආශිර්වාද කරනවා. මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා නම් සිහිපත් කරපු ඒ මව්පිය ආදී සියලුම ඥාතීන් සිහිපත් කරලා අපි රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා ඒ මව්පිය ආදී සියලු ඥාතීන්ගේ ජීවිත සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියන හැඟීම ඇති කරගෙන පින් අනුමෝදන් සිද්ධ කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා